මෙතෙක් අපි ඉගෙනගෙන තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා අර්ථ දැක්වීම. හැටියට ස්කන්ධය සම්බන්ධ කරගෙන සමීකරණයක් අපි ලබාගෙන තියෙනවා නේද? සාපේක්ෂ ආර්ද්‍රතාවයේ RH කියලා කියන්නේ යම්කිසි ප්‍රදේශයක පවතින ජල වාෂ්ප ස්කන්ධය සහ සංතෘප්ත විට ජල වාෂ්ප ස්කන්ධය වරක් 100 කියන මෙන්න මේ සම්බන්ධය. මේ සමීකරණය තමයි අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කිරීම සඳහා යොදාගන්නේ. ඊට අමතරව නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන වටිනාකමත් අපිට යොදා ගන්න පුළුවන්. ඒ තමයි යම් පරිමාවක් අපිට දෙනවා නම් යම් ප්‍රදේශයක නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඒකක පරිමාවක ගබඩා වෙලා තියෙන නැත්නම් ඒකක පරිමාවක පවතින ජල වාෂ්ප ස්කන්ධය. ඒ කියන්නේ ඒක සිම්පල් m හරි කැපිටල් m හරි කමක් නැහැ. බෙදීම v කියන එක. රයිට් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා ජල වාෂ්ප පිළිබඳ යම් අදහසක් ගන්න. ඒතර අනිත් දේ තමයි මේ ජල වාෂ්ප කියන්නේ වායුවක් හැටියට අපිට ගන්න පුළුවන්. එතකොට වායුවක් සඳහා අපිට යොදන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. සටහනක් හැටියට මෙතන තියෙනවා දෙයක් අපි ඒ ගැන බලන්න ඕනේ. අසන්තෘප්ත ජල වාෂ්ප වායු නියම පිළිපදින බැවින් මේ සමීකරණය යොදන්න පුළුවන්. right මේ සමීකරණය වළංගු වේ කියලා කියන එකේ තේරුම තමයි විශේෂයෙන්ම අවස්ථා දෙකක් අපි සලකවුවොත්. right අවස්ථා දෙකකට මේක යොදන්න පුළුවන්. ඒ කියන්නේ අවස්ථා දෙකකදී පීඩනයේ පරිමාව ගණන මේ කියන්නේ සංසන්දනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි අවස්ථා දෙකක් ගත්තොත් එක්ක මේ සමීකරණය මගින් බොයිල්ගේ නියමය නිරූපණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමීකරණය මගින් චාල්ස්ගේ නියමය නිරූපණය කරන්න පුළුවන්. ඒ වගේම මේ සමීකරණයෙම පීඩන නියමය සඳහා යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්වන්න පුළුවන් පීඩන නියමය. හරි. එතකොට මේක අවස්ථා දෙකකට යොදා ගන්න පුළුවන්. සංසන්දනය කරන්න පුළුවන්. ඔය වගේම චාල්ස්ගේ නියමය, බොයිල්ගේ නියමය, වගේම පීඩන නියමය දාන්න පුළුවන්. එතකොට එහෙම දාන්න පුළුවන් වෙන්නේ අසන්තෘප්ත ජල වාෂ්ප කියන ඒවා වායු නියම පිළිපදින නිසා. මේකේ මවුල ගාන හැටියට n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. හරි. එතකොට සිම්පල් m කියන එක නියතයක්. අන්න ඒක තමයි එතෙන්දි වැදගත්. මොකද අසන්තෘප්ත වාෂ්පයක්නේ මේක. ඒ වෙලාවේ පවතින ජල වාෂ්ප ස්කන්ධය ආයේ වාෂ්ප වෙලා යන්න ජලය නැහැ. වාෂ්ප වෙලා යන්න ජලය නැත්තම් මේක නියතයක්. නියතයකි. එතකොට දැන් වාෂ්පයකට නම් අපි දාන්නේ මොකද්ද කැපිටල් M සඳහා දාන්නේ අණුක භාරය වගේ එකට ග්‍රෑම් 18යි. right 18යි ග්‍රෑම් කියන එක තමයි අපි 18 වරක් 10 ඍණ 3 කියලා ගත්තේ. එතකොට එහෙනම් M සඳහා දාන්න ඕනේ 18යි ග්‍රෑම් කියන එක. එතකොට පීඩනය සඳහා දාන්න ඕනේ වාෂ්ප පීඩනය කියන එක. දීලා තියෙනවා නම් යම් වාෂ්ප පීඩනයක් ඒ වාෂ්ප පීඩනය සම්බන්ධ කරලා මේ සමීකරණය යොදා ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපිට අසන්තෘප්ත වාෂ්ප වලට වගේම සංතෘප්ත වාෂ්ප වලටත් මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. right භාවිතා කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒ තමයි දැන් සංතෘප්ත වාෂ්පයක් ගත්තොත් m0 කියන එක වෙනස් වෙන්න පුළුවන් විශේෂයෙන්ම උෂ්ණත්වය වගේ දේවල් මත. right උෂ්ණත්වය වගේ දේවල් මත. හැබැයි දීලා තියෙන එක අවස්ථාවක් ගත්තොත් ඒ අවස්ථාවේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය සහ මෙන්න ඒ අවස්ථාවේ තියෙන සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය යම් කිසි පරිමාවක් තුල අතර සම්බන්ධය ගන්න අපිට වායු නියමය එක් ස්ථානයකට යොදන්න පුළුවන්. දැන් අර කලින් එකේදී අපි කිව්වනේ සාමාන්‍යයෙන් අසන්තෘප්ත වාෂ්ප
වායු නියම පිළිපදිනවා කියන්නේ එක එක අවස්ථා සඳහා ඒවා යොදන්න පුළුවන්. සංසන්දනය කරන්න පුළුවන්. වායු නියම පිළිපදිනවා නම් PV සමාන nRT සමීකරණේ ඕනෑම අවස්ථා දෙකක් සංසන්දනය කරන්න දාන්න පුළුවන්. හැබැයි මේක සංතෘප්ත වාෂ්පයකටත් වළංගුයි. මොකද වාෂ්පයක් හැටියට ඒ වෙලාවේ පීඩනය, ඒ වෙලාවේ පරිමාව, ඒ වෙලාවේ උෂ්ණත්වය සහ ඒ වෙලාවේ ස්කන්ධය ආදේශ කරපුවාම මෙන්න මේ සමීකරණය තෘප්ත කරනවා. හැබැයි මෙය එක් අවස්ථාවකට යොදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට අවශ්‍ය වෙනවා යම් අවස්ථාවක වාෂ්ප කලාපයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය හොයාගන්න උෂ්ණත්වය දන්නවා නම් පරිමාව දන්නවා නම් ඒ වෙලාවේ සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දන්නවා නම් මේකෙන් අපිට m0 හොයන්න පුළුවන්. right m0 කියන්නේ මොකක්ද කියලා හොයන්න අපිට අවශ්‍ය නම් සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය යම් පරිමාවක තියෙන මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක තවත් තැනකට සංසන්දනය කරන්න යොදා ගන්න බෑ. හේතුව තමයි m0 කියන එක. දැන් සංතෘප්තයි කියලා කියන්නේ මොකක්ද? සංතෘප්තයි කියලා කියන්නේ භාජනයක් අපිට තියෙනවා වගේ ඒ භාජනයේ හැබැයි ජලය ටිකකුත් තියෙනවා. right මෙහෙම ජලය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම මේ ජලය තියෙනවා නම් මෙතනදී ඒ ජලයට පුළුවන් වාෂ්ප කලාපයට නිතරම යන්න එන්න. වාෂ්ප කලාපයේ අතර සමතුලිතතාවයක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන මේ ජල වාෂ්ප ස්කන්ධය කියන එක m0 කියන එක මේ වෙලාවේ නියතයක්. හැබැයි වෙන උෂ්ණත්වයකට වෙන පරිමාවක වෙන පීඩනයකට ගියපු ගමන් එහෙම නැත්නම් පීඩනය නම් වෙනස් වෙන්නේ නැහැ ඇත්තටම. උෂ්ණත්වය වෙනස් කරද්දී විශේෂයෙන්ම මේක වෙනස් වෙනවා. right එතකොට මේකට අදාළ m0 අගයක් තියෙනවා. අන්න ඒ m0 හොයන්න මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. සමහර ගැට්ටුවලදී ඔයාලා ඒක දකීවි. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මූලික අර්ථ දැක්වීම. ඇත්තටම ඒ තමයි RH කියලා කියන්නේ යම්කිසි පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. right ඒක අපි සාමාන්‍යයෙන් m කියලානේ ගන්නෙ. ඒ වගේම මේ පරිමාව සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. අන්න ඒ හා සම්බන්ධ මේ සමීකරණය තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මූලික අර්ථ දැක්වීම. RH සමානයි m බෙදීම m0 වරක් 100 කියන එක. හැබැයි මේක භාවිතා කරද්දී මේක කියන්න හරියම ලේසි. අපිට කියන්න තියෙන යම් පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය අරගෙන ඒ පරිමාව සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධයෙන් බෙදන්න. දැන් මේ අරගෙන කියලා කිව්වට කොහොමද මේකේ තියෙන ජල වාෂ්ප ටික ඔක්කොම අපි මැනගන්නේ? ස්කන්ධයක් ගන්න කොහොමද? එහෙනම් අපිට නිකන් හිතන්නකෝ භාජනයක් තියෙනවා ජල වාෂ්ප වලින් පිරීලා. දැන් අපි හිතුවොත් අපිට ඕක කිරා ගන්න තියනවා කියලා සංවේදී තුලාවක්. එතකොට අපි ජල වාෂ්ප වල ස්කන්ධය කියන්නේ කොහොමද? ඒක හරි අමාරු වැඩක්. නේද? දැන් අපි ජල වාෂ්ප කිව්වහම මේ බිත්තියක් ගත්තාම බිත්තියේ තියෙන ජල වාෂ්පනේ. දැන් අපි මොකක් හරි ස්ක්‍රීන් එකක් ගත්තොත් මේ ජනරේටර් එකක් ගත්තොත් ඒකේ ජල වාෂ්ප තියෙනවද? ඔව්. ඒකේ ජල වාෂ්ප තියෙන ඕන තරම්. ඉතින් අපිට ඒවා ඔක්කොම ඉවත් කරන්න බෑ. අපි විශේෂයෙන්ම පරිසරයේ, ඒ කියන්නේ කාමරයේ තියෙන ජල වාෂ්ප, වායු කලාපයේ තියෙන ජල වාෂ්ප ඉවත් කරනකොට මොකද වෙන්නේ? බිත්ති වලින්, ওই ජනරේටර් වලින් එහෙම ජල වාෂ්ප ටික ආපහු කාමරයට එකතු වෙනවා ජල වාෂ්ප. මොකද කාමරේ ජල වාෂ්ප අඩු නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දැන් මේ හැම වස්තුවක්ම දැන් අපි පොතක් ගන්නකො පොතක්ක තියෙනවනේ තෙතමනයක් හැම වෙලේම. ඒක ඩ්‍රයි වගේ පෙනුනට ඒකේ තියෙනවා තෙතමනයක්. right? වැහි කාලවලදී වැස්ස දවස්වලට හැම උපකරණයක්ම හැම දෙයක් මතම ජල වාෂ්ප තියෙනවා. ඉතින් ඒ නිසා ජල වාෂ්ප කියන එක මනින්න හරි අමාරු. ඒ නිසා අපි කරන වැඩක් තියෙනවා. මේ ස්කන්ධය m සහ m0 කියන ස්කන්ධ වෙනුවට right වෙනත් දෙයක් ආදේශ කරගන්න බලනවා. m සහ m0 වෙනුවට. ඉතින් ඒක සඳහා අපි මෙහෙම කරමු. වාෂ්පයක් සලකලා ඒකට PV සමානයි
සිම්පල් m බෙදීම කැපිටල් M RT කියලා අපි යොදාගමු. හරි. එතන මෙයාගේ m කියලා කියන්නේ මොකක්ද? m කියලා කියන්නේ PVM කැපිටල් M බෙදීම RT කියලා ලියන්න පුළුවන්. මේ ඇවිල්ලා පවතින ජල වාෂ්ප ස්කන්ධය සලකලා. මෙතන තියෙන්නේ යම්කිසි පරිමාවක පවතින ජල වාෂ්ප ස්කන්ධය. හරි. ඊළඟට අපි හිතුවොත් එහෙම සංතෘප්ත ජල වාෂ්ප යම් පරිමාවක තියෙන ඒ වෙලාවේ පීඩනයේ හැටියට සංතෘප්ත වාෂ්ප පීඩනය දාලා පරිමාව අනුකභාරය R සහ ඒ වෙලාවේ උෂ්ණත්වය දාපුවාම m0 කියන එකත් අපිට ලැබෙනවා. right මේ තමයි සංතෘප්ත අවස්ථාව. එතන සංතෘප්ත අවස්ථාවේ ස්කන්ධය හොයන්න අපිට මේ සමීකරණය දාන්න පුළුවන්ද? පුළුවන් කියලා තමයි මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්වේ. right දාන්න පුළුවන්. හැබැයි සංසන්දනය කරන්න බෑ. දැන් දෙක සංසන්දනය කරන්න පීඩනවත් පරිමා උෂ්ණත්ව සංසන්දනය කරන්න මේක යොදන්න බැරි වුණාට යම් තැනක ස්කන්ධය හොයන්න මේක යොදා ගන්න පුළුවන්. ඒක ඕකේ. හරි. දැන් අපිට එමුත් තියෙනවා m0ත් තියෙනවා. right එහෙමනම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දක්වීමේ තියෙන m සහ m0 වෙනුවට අපි මේව දාමු. හරි. හොඳයි. එහෙමනම් මෙන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ m කියන එක තමයි මේකේ උඩ තියෙන්නේ. මේ තමයි අපේ m වලට ගත්තා ගිය. මේ තමයි m0 වලට ගත්තා ගිය. බලන්න මේ දෙක අතර අනුපාතය ලියද්දි කැපිටල් M කියන එක ජල වාෂ්ප සඳහා නියතයක්. බඳුනේ පරිමාව නියතයක්. ඒ වගේම අපි මේක කරනකොට උෂ්ණත්වයක් නියතයි කියලා හිතමු. R වලගේ කොහොමත් නියතයක්නේ. එතකොට ඒ අගයන් ටික ඉවත් වෙනවා. එහෙම නැත්නම් කැපිලා යනවා. එහෙනම් අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ RH වෙනුවට P බෙදීම P0 වරක් 100 කියලා දෙයක්. දැන් පීඩනය කියන එක හොයාගන්න ලේසි ටිකක්. මොකද යම්කිසි පරිමාවක තියෙන ජල වාෂ්ප පීඩනය ගනිද්දී අර මේ මුළු පරිමාවෙම ස්කන්ධය ගන්නවා වගේ අමාරු නෑනේ. ස්කන්ධය ගන්නකොට නේද ඒ කොහොම ස්කන්ධය ගන්න ඕනේ. නමුත් පීඩනය මනිනකොට පීඩන මානයක් පාවිච්චි කරන්න පුළුවන්. right? ජල වාෂ්ප පීඩනය මනින්න පුළුවන්. සංතෘප්ත වෙලාවේදී පීඩනය මනින්නත් පුළුවන්. එහෙනම් මෙතනදී මොකද්ද මේ අපි කියන්නේ? P කියලා කියන්නේ පවතින ජල වාෂ්ප පීඩනය. යම් වෙලාවක යම් පරිසරයක ජල වාෂ්ප පීඩනය අපිට හොයා ගන්න පුළුවන් නම් ඒක පවතින ජල වාෂ්ප පීඩනයේ හැටියට ගන්නවා. හැබැයි මේ පරිසරයේම සංතෘප්ත වෙච්ච පෙන්වන පීඩනය තමයි අපි P0 කියලා කියන්නේ සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. මේ දෙක අතර වෙනස ඒකයි. හැම වෙලේම සංතෘප්ත එක දක්වනකොට අපි P0 කියලා කියනවා. නිකම්ම P කියලා කියනවා වාෂ්ප පීඩනය ගත්තාම. ඉතින් පීඩන අතර අනුපාතයත් අපිට සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න යොදා ගන්න පුළුවන්. බලන්න මේ උදාහරණය. අපිට කියනවා යම් උෂ්ණත්වයකදී පරිසරයේ වාෂ්ප පීඩනය 24යි රසදිය සෙන්ටිමීටර් වන අතර එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය 36යි රසදිය සෙන්ටිමීටර් වේ. right? හරිම ලේසියෙන් දීලා තියෙන උෂ්ණත්වයකදී එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කියන්නේ මොකක්ද කියලා අපිට පොත්පත් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ පරීක්ෂණ කරලා right පරීක්ෂණ කරලා ලෝකේ එක එක භෞතික තත්ත්වයන්ට එහෙම නැත්නම් භෞතික ගුණවලට පරීක්ෂණාත්මක වටිනාකම් ලෝකේ ප්‍රකාශ වෙලා තියෙනවා. එහෙම නැත්නම් පබ්ලිෂ් වෙලා තියෙනවා. නිකන් සරල දෙයක් ගන්නකො තඹවල ඝනත්වය. සංසුද්ධ තඹවල ඝනත්වය මෙන්න මෙච්චර 8800යි හරි මොකක් හරි කියලා අගයක් ලෝකේ
පොත්පත්වල පරීක්ෂණාත්මකව කරලා තහවුරු කරලා ඒක ලෝකේ සම්මතයක් හැටියට භාවිතා කරනවා. එතකොට ස්ටෑන්ඩඩ් වැලියුස් කියලා කියන්නේ අපි ස්ටෑන්ඩඩ් වැලියු එක එක්ක සංසන්දනය කරන්න ඕන හැම වෙලේම පරීක්ෂණයකදී අපිට ලැබෙන ප්‍රතිඵල. right? එතකොට වාෂ්ප පීඩනය කියන එක යම් උෂ්ණත්වයකදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කියන එක ඒ වගේ දත්ත පොත්වල සඳහන් වෙනවා මෙන්න මේ උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය මෙන්න මෙච්චරක් වෙන්න ඕනේ. right? අන්න ඒ වගේ. එතකොට පොත්පත් වලින් අපිට ඒක ගන්න පුළුවන්. අපිට ඕනන්නේ මේ කාමරේ දැන් මේ වෙලාවේ පවතින ජල වාෂ්ප පීඩනය හොයාගන්න විතරයි. ඒක අපිට පරීක්ෂණාත්මකව හොයාගන්න පුළුවන් කියමු. ඒක තමයි මේ 24ක් රසදිය සෙන්ටිමීටර් කියලා දීලා තියෙන්නේ. එම උෂ්ණත්වයේදී right මොකක්ද උෂ්ණත්වය කියලා සඳහන් වෙලා නැහැ මෙතන ගානේ. නමුත් අපි තුමු 25යි කියලා 25 අංශක සෙන්ටිග්‍රේඩ්. පොතක් අරගෙන බලනවා. එහෙම නැත්නම් දැන් නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. විශ්වාසදායක වෙබ් පේජස් තියෙනවා. ඒවයි අපිට බලන්න පුළුවන් අපිට අවශ්‍ය ඕනෑම දෙයක්. දැන් ඔයාලා පරීක්ෂණයක් කරනවා නම් ඝනත්වය හොයන ලැබෙන ඝනත්වය ඉවරදිද කියලා බලන්න. තඹ වගේ එකක නම් කරන්නේ density of copper කියලා ගහපු ගමන් එනවනේ. නේද? standard values කියලා ගහන්න වඩාත්ම හොඳයි density of copper. එතකොට අපිට එනවා 8800 හරි මොකක් හරි දෙක තුනක සංසන්දනය කරලා බලන්න එකම උත්තරේ එනවා වෙන්න ඕනේ නේද? හරි. එතකොට ඔන්න අපිට දැන් අගයන් දෙකක් තියෙනවා. පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න. එතකොට මේ අගයන් දෙක අපිට මෙන්න මේ සමීකරණයට දාන්න පුළුවන්. right? එතකොට අපි මොකද්ද භාවිතා කරන සමීකරණ? දැන් අපිට තියෙනවානේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න කියපු ගමන් ඔයාලට මතක් වෙන්නේ මොකක්ද? RH කියන්නේ m බෙදීම m0 වරක් 100. දැන් ඒකට ಜಾති තියෙනවා නම් ආදේශ කරන්න මේකට ආදේශ කරන්න ಜಾති තියෙනවා නම් ඒක ආදේශ කරලා ගන්න පුළුවන්. නමුත් දැන් මේ තියෙන පීඩන දෙකක්. පීඩන දෙකක් නම් දෙන්නේ මේක භාවිතා කරන්න බෑ. භාවිතා කරන්න පුළුවන් මේක විතරයි. නේද? ආය අපි පීඩන වලින් ස්කන්ධ හොයනවාද අණුක බාර අරමෙව දාලා? නෑ ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද පීඩන සම්බන්ධය අපිට තියෙනවා. පවතින ජල වාෂ්ප පීඩනය තමයි 24 කියන්නේ. ඒක මාරු කරගන්න එපා. සංතෘප්ත ජල වාෂ්ප පීඩනය තමයි 36යි රසදිය සෙන්ටිමීටර් කියලා කියන්නේ. හරි? එහෙමනම් මේ දෙක ආදේශ කරලා අපිට පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. දැන් මේ සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කියන එක අපි දැක්කා උෂ්ණත්වයත් එක්ක වෙනස් වුණා. දැන් මේ විදිහට දෙන්නේ නැතිව යම් උෂ්ණත්වයකදී කියලා කිව්වහම අපි හිතුවොත් 25යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී කියලා අපිට දෙනවා කියලා. එතකොට මේ විදිහට ඕනනම් අපිට පුළුවන් සංතෘප්ත ජල වාෂ්ප පීඩනය උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාරය දෙන්න. ගණන් වලදී එහෙම කරනවා. right අපිට දෙනවා ප්‍රස්ථාරයක්. ඒකලා කියනවා යම් නැත්නම් 25 අංශක සෙන්ටිග්‍රේඩ් වලදී යම් පරිසරයක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය නැත්නම් ජල වාෂ්ප පීඩනය 24යි රසදිය සෙන්ටිමීටර නම් ඒ පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. අපිට මේක දෙන්නේ නැහැ. P0 දෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙනවා P0 සහ උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය. ඉතින් අපි මොකද කරන්න ඕනන්නේ? එහෙනම් 25 කියන තැන උෂ්ණත්වය 25ක් වෙනකොට මෙන්න මෙහෙම බලන්න ඕන කියවලා මේ වාෂ්ප පීඩනය කීයද කියලා. එතකොට අපිට පෙනේවි ඒක 36ක් විතර වෙනවා කියලා. right? ඒ කියන්නේ මම තව විදිහකින් මේ ගාන දෙනකොට අපිට ප්‍රස්ථාරයක් දෙනවා නම් උෂ්ණත්වයත් එක්ක වාෂ්ප පීඩනය වෙනස් වෙන. එහෙනම් ප්‍රස්ථාරයේ ඇසුරෙන් P0 හොයාගන්න පුළුවන්. right? ප්‍රස්ථාරයේ ඇසුරෙන් P0 හොයාගන්න පුළුවන් මේ වගේ උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනය. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මේකට ආදේශ කරලා පුළුවන් අපිට වාෂ්ප බල සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. එතකොට 24 බෙදීම 36 බරක් 100 කියන්නේ 166.7ක් වෙනවා මේ ප්‍රදේශයේ
සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ මොහොතේ. හරි උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ අර ප්‍රස්ථාරයෙන් අපිට කියවා ගන්න පුළුවන් සංතෘප්ත ජල වාෂ්ප පීඩනය වෙනස් වෙනවා. ඒ වගේම පවතින ජල වාෂ්ප පීඩනයත් වෙනස් වෙන්න පුළුවන්. හරි. හොඳයි. මේ පළවෙනි උදාහරණය අපිට තියෙන මේ අර්ථ දැක්වීම යොදා ගන්න. හරි. ඊළඟට අපි බලමු තවත් අර්ථ දැක්වීම් තියෙනවා මේකට. right. මෙන්න තවත් ගැටලුවක් අපිට තියෙනවා උදාහරණයක් හැටියට right. යම් පරිසරයක උෂ්ණත්වය 20ක් අංශක සෙන්ටිග්‍රේඩ් වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය 70ක් වෙනවා. හරිද? ඊළඟට අපිට කියනවා පරිසරයේ උෂ්ණත්වය 30ක් අංශක සෙන්ටිග්‍රේඩ් වූ දිනක සාපේක්ෂ ආර්ද්‍රතාවය සොයන්න. ඒ වගේම අපිට කියනවා මේ පරිසරයේ තත්ත්වය නොවෙනස් වෙන බව සැලකන්න. ඒ කියන්නේ ඊයේ තිබ්බ තත්ත්වය නෙවෙයිනේ අද තියෙන්නේ. එහෙම නෙවෙයි. අපිට එහෙම ලොකු වෙනසක් නැහැ කියලා හිතන්නලු උෂ්ණත්වය විතරක් වෙනස් වෙනවා කියලා අපිට කියනවා. ඒ වගේම දීලා තියෙනවා 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී සහ 30යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී සංතෘප්ත ජල වාෂ්ප පීඩන අපිට දීලා තියෙනවා. ඒ තමයි 20 දී 20ක් රසදිය සෙන්ටිමීටර් සහ 30 දී 24ක් රසදිය සෙන්ටිමීටර් කියලා. එතකොට දැන් මේ දීලා තියෙන අගයන් අපි කොහොමද යොදාගන්නේ? දැන් මේක මොකක්ද? සංතෘප්ත වාෂ්ප පීඩනය P0 20ක් සෙන්ටිග්‍රේඩ් වලදී. ඒ නිසා අපි නිකන් මේ වගේ සංකේතයක් යොදාගමු. P0 20. ඊළඟට මේ තියෙන්නේ P0 30. P0 30. එතකොට අපිට කියනවා 20යි අංශක සෙන්ටිග්‍රේඩ් කියන උෂ්ණත්වයේදී සාපේක්ෂ ආර්ද්‍රතාවය 70යි කියලා. ඒකෙන් කියවෙන්නේ මොකක්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ක් වුණා නම් මේ පරිමාව සංතෘප්ත වෙනවා. හැබැයි සාපේක්ෂ ආර්ද්‍රතාවය 70යි කියලා කියන්නේ මේ පරිමාව දැනට අසන්තෘප්තයි. 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී අසන්තෘප්තයි. ඒ වගේම දත්තයක් අපිට දුන්නා 20 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය 20යි රසදිය සෙන්ටිමීටර් කියලා. එතකොට මෙන්න මේ අර්ථ දැක්වීම යොදාගෙන මොහොතකට කලින් අපි කිව්වනේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න වාෂ්ප පීඩන අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. වාෂ්ප පීඩන අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. කොහොමද මේ සම්බන්ධය තියෙන්නේ? මෙන්න මෙහෙම. 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලට අපි ලිව්වොත් 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී P20 බලන්න මම මේ සංකේතයේ P20 කියලා කියන්නේ 20 දී වාෂ්ප පීඩනය කියන එක. බෙදන්න P0 20 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය බරක් 100. දැන් උෂ්ණත්ව අවස්ථා දෙකදී අපිට ගන්න වෙනවා. ඒකයි මම මේ 20 කියලා එකක් දාගෙන ඒක 70%යිනේ. එහෙනම් අර්ථ දැක්වීම වම් පැත්තේ ලියලා 100ෙන් වැඩි කරපුවාම අනිත් පැත්තේ මම එදා කිව්වා ප්‍රතිශත දියද්දී 70යි කියන එක 170 නිසා 70 බෙදීම 100 වගේ ලියන්න එපා. නිකම් මේක 70යි. හැබැයි අනිත් පැත්තේ ප්‍රතිශතය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? යම් භාගික අගයක් 100ෙන් වැඩි කරපුවාම තමයි ප්‍රතිශතයක් අපිට ලැබෙන්නේ. එහෙමනම් අපිට පුළුවන් නේද මේකෙන් P20 හොයන්න? මේ වෙලාවේ මේ කාමරය තුල පවතින ජල වාෂ්ප පීඩනය හොයන්න පුළුවන්. 70 100ෙන් බෙදලා P0 20 කියන එකෙන් වැඩි කරන්න. P0 20 කියන එක 20යි කියලා අපිට දීලා තියෙනවා. එහෙම බැලුවොත් P20 හෙවත් පවතින ජල වාෂ්ප පීඩනය 14යි රසදිය සෙන්ටිමීටර් කියලා අගයක් අපිට ලැබෙනවා. එතකොට මේ වෙලාවේ තියෙන්නේ මේකේ 14යි රසදිය සෙන්ටිමීටර් පීඩනයක්.
හැබැයි සංතෘප්ත වෙනකොට ඒකේ පීඩනය කොච්චරක් වෙනවද? 20ක් රසදිය සෙන්ටිමීටර් වෙනවා. ඉතින් ඒක වෙන්න පුළුවන් නේද? පවතින්නේ 14යි. අඩුවෙන් තියෙන ජල වාෂ්ප. අසන්තෘප්තයි. හරි. එතන ඔන්න මේ කොටස තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා හොඳට. ඒ සඳහා මේ වගේ ඩයග්‍රෑම් එකක් අඳ ගන්න එක වඩා හොඳ වෙනවා. දැන් මොකක්ද අපෙන් අහන්නේ? උෂ්ණත්වය 30ක් වූ දිනක සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්නලු 20 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය 70 නම්. දැන් මොකද වෙන්න ඕනේ මේ පරිමාවට? උෂ්ණත්වය 30 දක්වා වැඩි වෙන්න ඕනේ. හරිද? එහෙනම් උෂ්ණත්වය 30ක් වෙනකොට මේ දේවල් කොහොමද අපි දාගන්නේ? උෂ්ණත්වය 30යි. දැන් 30ක් වගේ වැඩි උෂ්ණත්වයකට යනකොට 20 ඉඳලා තියෙන ජල වාෂ්ප වලින් අසන්තෘප්ත නම් ඒක තවදුරටත් අසන්තෘප්තවම තමයි පවතින්නේ. ඒක අපි දැනගන්න ඕන දෙයක්. උෂ්ණත්වය වැඩි කිරීමෙන් කවදාවත් අපිට තියෙන ජල වාෂ්ප ප්‍රමාණයක්, ඒ කියන්නේ ජලය නැතිව ආරම්භයේ අසන්තෘප්ත ජල වාෂ්පයක් සංතෘප්ත කරගන්න බෑ. කවදාවත් සංතෘප්ත වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි කරනකොට ඒක අසන්තෘප්තවම පවතිනවා. එහෙනම් මෙතන අසන්තෘප්තයි 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී, මෙතන දැන් 30 වෙනකොටත් අසන්තෘප්තයි මේක. ඇයි මම එහෙම කියන්නේ? උෂ්ණත්වය වෙනස් වෙනකොට මේ සංතෘප්ත අසන්තෘප්ත භාවය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය විශේෂයෙන්ම අඩු වෙනකොට පවතින ජල වාෂ්පයකින් යම් ප්‍රදේශයක් සංතෘප්ත කරන්න පුළුවන්. උෂ්ණත්වය අඩු කරලා, සිසිල් කරලා, සීතල කරලා. හරි. අපි තුෂාර අංකය කියලා තව මොහොතකින් කතා කරනවා දෙයක් ගැන. ඒකේදී ඔයාලට පෙනේවි උෂ්ණත්වය අඩු කරවුවොත් අපි බලන්න ඕනේ මේ පරිසරයේ සංතෘප්ත වෙනවද කියලා. හැබැයි උෂ්ණත්වය වැඩි කරද්දී අපිට බය වෙන්න දෙයක් නැහැ. කවදාවත් මේක සංතෘප්ත වෙන්නේ නැහැ. අසන්තෘප්තවම පවතිනවා. එහෙනම් ඒක මතක තියාගන්න. එහෙනම් අපිට දැන් මේ 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න ඕනේ. මොකක්ද අපිට කරන්න පුළුවන්නේ? 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය RH 30 කියලා මම කියන්නම්. මොනවද ඔයාලට අවශ්‍ය වෙන්නේ? P30 අවශ්‍යයි, P0 30 අවශ්‍යයි. CM වැඩි කරන්න ඕනේ. P0 30 දීලා තියෙනවා. සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දීලා තියෙනවා. එහෙනම් මොනවද හොයන්න ඕනේ? P30 කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. දැන් වාෂ්පය අසන්තෘප්තයි. උෂ්ණත්වය 20 ඉඳලා 30 දක්වා වැඩි වෙලා P20 කියලා එකක් තියෙනවා. ඒක අපි දන්නවා. මෙන්න P20 කියන එක අපි හොයාගත්ත අගය 14යි HGCM. දැන් අපෙන් අහනවා P30 අපිට ඕන. P30 කියන්නේ මොකක්ද? හරි ලේසි. අසන්තෘප්ත වාෂ්පයක් හින්දා චාල්ස්ගේ නියමය පිළිපදිනවා. එහෙම නැත්නම් ඇත්තටම අපි මේකට කිව්වේ ඉස්සර කියනවා මේකට චාල්ස්ගේ දෙවන නියමය කියලා. දැන් නම් ඔයාලා මේකට කියන්න ඕනනේ පීඩන නියමය කියලා. එහෙනම් අසන්තෘප්ත බැවින් පීඩන නියමය වළංගු වෙනවනේ. එතකොට අපි කියන්නේ යම් කිසි පීඩනයකදී ඒ පීඩනය බෙදන්න අදාළ නිරපේක්ෂ උෂ්ණත්වය P20 බෙදීම T20 සමානයි P30 බෙදීම T30. ඒ කියන්නේ ඇත්තටම අපි මේ කියලා තියෙන P1 යට T1 සමාන වෙනවා P2 යට T2 කියලා. යම් කිසි පීඩනයක් යම් උෂ්ණත්වයකදී පීඩනය සහ උෂ්ණත්වය අතර අනුපාතය තවත් අවස්ථාවක පීඩනය සහ උෂ්ණත්වය අතර අනුපාතයට සමාන වෙනවා. මේක තමයි පීඩන නියමය යොදන ආකාරය. එහෙනම් මේකෙන් අපිට පුළුවන් P30 කියන එක හොයාගන්න. ඉතින් අන්න අදාළ අගයන් ආදේශ කරලා තියෙනවා. බලන්න P30ට මොකද්ද දැන් ලැබෙන්නේ කියලා. P20 කියන්නේ 14යි. P20 ගන්න 273ට 20ක් එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම නම් 20ට 273ක් එකතු කරන්න ඕනේ. T30 හොයන්න ඕනේ එක T30 කියන්නේ 30ට 273ක් එකතු කරන්න ඕනේ.
ඉතින් මේකෙන් අවසානයේදී අපිට ලැබෙනවා 14.8යි කියලා right 20 කියලා 14ක් වෙච්ච බාෂ්ප පීඩනය 14.8ක් වෙනවා කියලා අපිට පේනවා 30 දී. එහෙනම් 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න පුළුවන් නේද දැන්? පුළුවන්. 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ P30 බෙදන්න ඕන P0 30න්. right 30ට අදාළ ඒවා. ගන්න ඕන 100න් වැඩි කරන්න. එතකොට 30 දී බාෂ්ප පීඩනය 14.8යි කියලා අපි හොයාගත්ත පීඩන නියමය භාවිතා කරලා. ඊළඟට P0 30 කියන එක අපිට සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා දීලා තිබුණා 30 දී 24යි කියලා. වරක් 100 බැලුවොත් 61.7ක් බවට පත් වෙලා තියෙනවා. මතකද අපි පටන් ගත්තේ 20 දී 70ක් කියලා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ තිබ්බ කාමරයකින්. දැන් උෂ්ණත්වය වැඩි වෙලා සාපේක්ෂ ආර්ද්‍රතාවය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න උෂ්ණත්වය වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ද්‍රතාවය සාමාන්‍යයෙන් අඩු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි උෂ්ණත්වය වැඩි වෙද්දී පීඩනය කියන එක වැඩි වෙනවා. right දැන් RH කියන එකේ සාමාන්‍ය අර්ථ දැක්වීම වාෂ්ප පීඩනය බෙදීම සංතෘප්ත වාෂ්ප පීඩනය වරක් 100නේ. දැන් වාෂ්ප පීඩනය වැඩි වෙන්නේ කොහොමද? මම කියන්නම්කෝ ඔයාලට තේරෙවි එතකොට. උෂ්ණත්වයත් එක්ක right වාෂ්ප පීඩනය වැඩි වෙන්නේ මෙන්න මේ වගේ. ඒ මොකක්ද? චාල්ස්ගේ නියමය. ඊළඟට උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙන්නේ කොහොමද? මේ වගේ වැඩි වෙනවා. වැඩියෙන් වැඩි වෙනවා. ඉතින් මෙයාත් වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දි මෙයා වැඩි වෙනවා. මෙයා කොච්චරක් වැඩි වෙනවද? මෙයා ගොඩක් වැඩි වෙනවා. එතකොට උත්තරේ අඩු වෙනවා. right වාෂ්ප පීඩනයට සමානුපාතිකව P0ටුත් වැඩි වුණා නම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ නියතව තියෙන්න පුළුවන්. හැබැයි වාෂ්ප පීඩනය වැඩි වෙන ප්‍රමාණයට වඩා ගොඩක් සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙන හින්දා තමයි උෂ්ණත්වය වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙන්නේ. හරි? ඒවා අපේ දැනුමට හරි වැදගත් වෙනවා. මොකද බොහෝ වෙලාවට MCQ වගේ ඒවායි වගන්ති විදිහට තියෙන ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ දැනුම වැදගත් වෙනවා. එහෙම නැත්නම් රචනා ප්‍රශ්න වල හරි ස්ට්‍රක්චර්ඩ් එසේ වල හරි එක කොටසක් හැටියට මේ වගේ දේවල් අහන්න පුළුවන්. ඇයි උෂ්ණත්වය වැඩි වෙද්දී සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙන්නේ? නිකම්ම සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මේකයි, ඒකේ අර්ථ දැක්වීම මේකයි, මේ විදිහට ගන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් විතරක් ඉගෙනගෙන ගිහිල්ලා විභාගයකදී ලකුණු ගොඩක් ගන්න බැරි වෙනවා. දැන් පීඩන අර්ථ දැක්වීම ගැන අපි ගත්තා. ඉස්සල්ලාම සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මූලික අර්ථ දැක්වීම තමයි m බෙදීම m0 කියන එක. හැබැයි පීඩනය වගේම තවත් යොදා ගන්න පුළුවන් රාශීන් කීපයක් පිළිබඳවයි අපි ඊළඟට කතා කරන්නේ. right බලන්න මේ සමීකරණේ RH කියන්නේ m බෙදීම m0. දැන් මේ m සහ m0 කියන දෙකම තියෙන්නේ යම්කිසි පරිමාවක් තුල. ඒ කියන්නේ අපි සිලෙක්ට් කරනවානේ පරිමාවක්. right මේ සිලෙක්ට් කරලා තියෙන v කියලා පරිමාවක්. m කියලා කියන්නේ v පරිමාව තුල පවතින ජල වාෂ්ප ස්කන්ධය. m0 කියලා කියන්නේ ඒ v පරිමාවම සංතෘප්ත කරන්න අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. එතකොට v කියන්නේ මේ දෙන්නටම එකම v. එහෙනම් මම මේ සමීකරණයේ උඩ සහ යට මෙන්න උඩ m මේ තමයි යට තියෙන m0 උඩ සහ යට දෙකම v වලින් බෙදුවොත් මේ සමීකරණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය. ඝනත්ව අතර අනුපාතයක් හැටියට සාපේක්ෂ ආර්ද්‍රතාවය ලියන්න පුළුවන්. right එතකොට ρ කියලා කියන්නේ මෙතන
පවතින ජල වාෂ්ප ඝනත්වය. ඒ කියන්නේ මේ කාමරයේ V පරිමාවක් තියෙනවා. ඒක හරියට නිකන් 50යි ඝන මීටර වගේ ශාලාවක් ගත්තොත් ලොකු පරිමාවක්. හැබැයි ඝනත්වය කියලා කියන්නේ ඒ පරිමාව තුල තියෙන 1 ඝන මීටර වගේ පොඩි පරිමාවක් ගත්තොත් ඒකක පරිමාවක්. අන්න ඒකේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය තමයි රෝ කියලා කියන්නේ. right? එතකොට රෝ කියලා කියන්නේ පවතින ජල වාෂ්ප ඝනත්වය. දැන් මෙන්න මේ පවතින ජල වාෂ්ප ඝනත්වය පිළිබඳ ඝනත්වය කියන්නේ ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධයනේ. මේ මොකක්ද මේ? ඇත්තටම මේ තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියන එක. නිරපේක්ෂ ආර්ද්‍රතාවය අපි කියන්නේ ඒකක පරිමාවක පවතින ජල වාෂ්ප ස්කන්ධයනේ. එහෙනම් AH අගය absolute humidity කියන්නේ වාෂ්ප ඝනත්වය කියන එකමයි. හරි. එතකොට රෝ බෙදීම රෝ නෝට් කියලා කියන්නේ මේ පරිමාව සංතෘප්ත වුණාම ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. ඉතින් ඒකත් ඔන්න සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා යොදා ගන්න පුළුවන් තවත් සමීකරණයක් වෙනවා. හරි. එතකොට බලන්න සමීකරණ දැන් ගණනාවක් අපිට හම්බෙලා තියෙනවා. හරි. එතකොට ওই සමීකරණ තමයි මූලික වශයෙන් තියෙන. තව එක සමීකරණයක් අපිට තියෙනවා. ඒක ගැන කියන්න මෙන්න මේ අදහස අපිට වැදගත් වෙනවා. ඒ තමයි තුෂාර අංකය කියන එක. right? තුෂාර අංකය කියලා කියන දෙයක් ගැන අපි කතා කරන්න යන්නේ. dew point කියලා තමයි තුෂාර වලට කියන්නේ dew කියලා. ඒතර තුෂාර කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. ගොඩක් අයට අත්දැකීම් තියෙනවා සුමට පුෂ්ඨයක් ඉස්සරහා කණ්ණාඩියක් හරි විශේෂයෙන්ම අපේ මොබයිල් ෆෝන් එක හරි කණ්ණාඩි දානවා නම් කණ්ණාඩි අපි ඇස් කණ්ණාඩි දානවා නම් ඇස් කණ්ණාඩියේ පෘෂ්ඨය හරි මත ජල පටලයක් බැඳෙන අවස්ථාවක් ඔයාලා හැමෝටම අත්දැකලා ඇති. එහෙම නැත්නම් කණ්ණාඩියක් ළඟට ගින් හා කියලා කටින් ප්‍රස්වාස වාතයේ කණ්ණාඩියට වැටෙන්න සලස්වන්න. මොකක්ද ඔයාලට පේන්නේ? කණ්ණාඩියේ පැහැදිලි බව පොඩ්ඩක් නැතිව යනවා. ඇයි පොඩි ජල පටලයක් එතන බැඳෙනවා. ටික වෙලාවකින් ඒක නැති වෙලා යනවා. right? අපි කණ්ණාඩියක් එහෙම නැත්නම් අපේ මොබයිල් ෆෝන් එකේ ග්ලාස් එකට මතට ප්‍රස්වාස වාතය පිඹලා අපිට පුළුවන් ඒකේ අර දිලිසෙන ස්වභාවය නැති කරන්න පොඩි වෙලාවකට. එතකොට වෙන්නේ තුෂාර තැම්පත් වෙනවා. තුෂාර කියන්නේ ජල පටලයක් නෙවෙයි. තුෂාර කියලා කියන්නේ පොඩි මීදුම් පටලයක් වගේ. ජලය හැදෙන්න ඉස්සරලා ගොඩක් ඈතින් පවතින ජල වාෂ්ප. දැන් අපි ප්‍රස්වාස වාතයේ නිතරම ජල වාෂ්ප තියෙනවා. හැබැයි ඒවා අපිට පේනවද? සාමාන්‍ය තත්ත්වයට පේන්නේ නැහැ. හැබැයි ජනවාරි දෙසැම්බර් වගේ සීත කාලේ සමහර වෙලාවට උදේ පාන්දර ප්‍රස්වාස වාතය පිට කරනකොට නිකන් හටින් දුම් යන තත්ත්වයන් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ පරිසරයේ උෂ්ණත්වය ගොඩක් අඩු නම් ඒ වගේ ප්‍රස්වාස වාතයේ තියෙන ජල වාෂ්ප ඔන්න පේන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න තුෂාරය කියලා කියන්නේ ඒ වගේ ඉතා තුනී ජල පටලයක් ඇතිවීම තමයි තුෂාර ඇතිවීම කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර තුෂාර හින්දා තමයි ඇත්තටම බලාකුළු වගේ දේවල් ඇති වෙන්නේ. තුෂාර නිසා තමයි සමහර කාලවල සමහර ප්‍රදේශවල උදේට මීදුම කියන එක ඇති වෙන්නේ. හරි? ඉතින් මේ ඔක්කොම dew point එහෙම නැත්නම් dew තුෂාර කියලා අපි දක්වනවා. ඒතර තුෂාර අංකය කියලා කියන්නේ මොකක්ද? උෂ්ණත්වය. නේ? වර්තනාංකය කියලා කිව්වොත් ඒක වෙනස් දෙයක්. right? වර්තනාංකය වගේ අංක තියෙනවා. නමුත් මේකට කියන්නේ තුෂාර අංකය කියලා. තුෂාර වර්තනාංකයට නම් ඒකක හා මාන නැහැ. හැබැයි තුෂාර අංකය කියලා කියන්නේ උෂ්ණත්වයක්.
එහෙනම් ඒකේ ඒකකයක් තියෙනවා අංශක සෙන්ටිග්‍රේඩ් හරි කෙල්වින් හරි. හරි? හොඳයි. එහෙමනම් අපි බලමු මොකද්ද තුෂාරාංකය කියලා අපි ඉගෙන ගන්න යන්නේ සා මෙතෙන්ට ඒකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. නියත V පරිමාවක් තුළ පවතින අසන්තෘප්ත වාෂ්පයක් සැලකන්න. මෙන්න තියෙනවා V පරිමාවක්. මේක දැන් තියෙනවා අසන්තෘප්ත වාෂ්පයක්. right? අසන්තෘප්තයි කියන්නේ මේකට තව දාන්න පුළුවන්. මේ වාෂ්ප පරිමාව අසන්තෘප්ත වල ඉඳලා අපි සන්තෘප්ත කියන අවස්ථාව පත් කරන්න. සන්තෘප්ත කරන්න ඕනේ. සන්තෘප්ත කිරීම. මොකද්ද කරන්න පුළුවන් සන්තෘප්ත කරන්න මේක? අසන්තෘප්ත වාෂ්පයක් සන්තෘප්ත කරන්න කොහොමද? තව ජල වාෂ්ප එකතු කිරීම මගින්. තව ජල වාෂ්ප එකතු කරන්න පුළුවන් මේක සන්තෘප්ත වෙනකම්ම. ඔන්න සන්තෘප්තයි කියලා කොහොමද අපි දැනගන්නේ? යම් පරිමාවක්. අන්න එතකොට අපිට පෙන්වන්න පුළුවන් යම් පරිමාවක් සන්තෘප්ත නම් ඒ පරිමාව අඩංගු වෙන බිත්ති තියෙනවානේ. සීමාවන්. ඔන්න ඔය බිත්ති මත තුෂාර තැම්පත් වෙනවා. වැඩිපුර තියෙන ජල වාෂ්ප බිත්ති මත තැම්පත් වෙනවා. මේක හොඳට අත්දකින්න පුළුවන් වාහනයක. right? අපි AC දාන්න නැතුව වාහනයක ගිහිල්ලා ගොඩක් රස්නේ දවසක එකපාරට වැස්සක් ආවොත් අපි ජනේල් ටික වහනවා. AC එක ඕෆ් අපි තුමු AC එක වැඩ කරන්නේ නැහැ කියලා අපේ මොකක් හරි හේතුවක් නිසා. එතකොට මොකද වෙන්නේ? එළිය පරිසරය ගොඩක් සිසිල් වෙනවා. ඇතුලේ කට්ටිය ඉන්නවා ජල වාෂ්පක් තියෙනවා ගොඩක් ප්‍රශ්වාස වාතයේ තියෙන. ඔන්න ඒ ජල වාෂ්ප බිත්තිවල තැම්පත් වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි අර බස් වල එහෙම යනකොට අපිට කණ්ණාඩියෙන් එළිය පේන්නේ නැහැ. ඒ කියන්නේ වීදුරු කණ්ණාඩියෙන්. නේද? කණ්ණාඩි කියලා කියන්නේ වීදුරුවෙන්. වීදුරුවෙන් එළිය පේන්නේ නැති දුමාරයක් වගේ පටලයක් බැඳෙනවා. ඒක මේ එළිය වහින හින්දා එළියෙන් පතනේ නැත්තම් මේ ග්ලාස් එක මත ඇති වෙන දෙයක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒක ඇතුල් පැත්තෙන් තමයි පටලයක් බැඳෙන්නේ. අපි ඒක මේ ඇඟිල්ලෙන් අල්ලවුවොත් අපිට ඉරක් අඳින්න පුළුවන්. නේද? ඉරක් අඳින්න පුළුවන්, අපේ නම ලියන්න පුළුවන්. ඒ වගේ. හැබැයි එයා කන්ඩිෂන් එකක් ඇතුලේ ක්‍රියාත්මක කරනකොට ඒ පටලේ නැති වෙලා යනවා. අන්න එහෙම මේ තැම්පත් වෙන පටලයක්. ඒක තමයි තුෂාරය කියලා අපි කියන්නේ. හරි? එතකොට එහෙමනම් අපි තව ජල වාෂ්ප ඇති කරවුවොත් එහෙම අපිට පෙන්වන්න පුළුවන් ඒක සන්තුෂ්ත කරන්න පුළුවන් කියලා. ඒක විදිහක්. right? ඒක තමයි මේ කියන්නේ. ඉහත පරිමාව ජල වාෂ්ප වලින් සන්තුෂ්ත කළ හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වයේ නියතව පවත්වාගෙන තවත් ජල වාෂ්ප පරිමාවක් එකතු කිරීම. ඒක පැහැදිලිද? නම් දෙවන කාරණේ තමයි අපිට ඉතාල වැදගත් වෙන්නේ මෙතෙන්දී. ඒ තමයි ජල වාෂ්ප ඇතුළු නොකොට මේකට තව දාන්නේ නැහැ ජල වාෂ්ප. ඒ වෙනුවට උෂ්ණත්වය අඩු කිරීම කියන දේ කරන්න පුළුවන්. එතකොටත් එවිට යම් උෂ්ණත්වයකදී භාජනයේ බිත්ති මත තුෂාර තැම්පත් වීම දැක ගන්න පුළුවන්. අපි කූල් කරනකොට නැත්නම් සිසිල් කරනකොට ඒකේ තියෙන ජල වාෂ්ප වලින්ම දැන් ඉස්සෙල්ලා තිබ්බේ අසන්තෘප්ත ජල වාෂ්ප ප්‍රමාණය. අසන්තෘප්තයි ඉස්සෙල්ලා. බිත්ති වල මොනවත් තිබ්බේ නැහැනේ. නමුත් වීදුරු බඳුනක් නම් අපි සිසිල් කරගෙන යනකොට පවතින ජල වාෂ්ප වලින්ම ඒ පරිමාව සන්තෘප්ත වන උෂ්ණත්වයක් ලැබෙනවා. අන්න ඒක තමයි තුෂාරාංකය කියලා කියන්නේ. ඕක නිතරම අපෙන් අහන දෙයක්. මේ ලෙස යම් පරිමාවක උෂ්ණත්වය අඩු කිරීමේදී එම පරිමාවේ පවතින ජල වාෂ්ප මගින් එය සන්තුෂ්ත වීම ආරම්භ කරන උෂ්ණත්වය තුෂාරාංකය ලෙස හඳුන්වනවා කියලා. එතකොට යම් ප්‍රදේශයක තුෂාරාංකය anu කුමක්ද කියලා අපෙන් ඇහුවොත් අපි කියනවා යම් පරිමාවක උෂ්ණත්වය අඩු කිරීමේදී එම පරිමාවේ පවතින ජල වාෂ්ප මගින්ම එය සන්තුෂ්ත වන
උෂ්ණත්වයක් තියනවාද පළවෙනි වතාවට අන්න ඒ උෂ්ණත්වය අපි කියනවා තුෂාරාංකය කියලා. මොකද තුෂාරාංකය කියන එක උෂ්ණත්වයක්. හැබැයි මතක තියාගන්න තුෂාරාංකයට වඩා අඩු සෑම උෂ්ණත්වයකදීම යම් පරිමාවක් සංතෘප්තවම පවතිනවා. එහෙනම් තුෂාරාංකය කියලා කියන්නේ මොකක්ද? යම් පරිමාවක උෂ්ණත්වය අඩු කරගෙන යනකොට පළවෙනි වතාවට සංතෘප්ත වෙන. මොකද ඊට පස්සේ දිගටම සංතෘප්තයි. රයිට්? ඒ හින්දා පළමු වතාවට එහෙම නැත්නම් සංතෘප්ත වීම ආරම්භ වෙන උෂ්ණත්වය කියන එක තමයි තුෂාරාංකය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් යම් පරිමාවක් සංතෘප්තව පවතිනවා නම් ඒ උෂ්ණත්වයේ තුෂාරාංකය කියලා ඒක වැරදි. දැන් කාමරයක තුෂාරාංකය 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වෙන්න පුළුවන්. 20 කියන 10 කියන්නකො 10. කාමරයක තුෂාරාංකය 10යි. ඒකේ තේරුම මොකක්ද කියලා බලමු. දැන් කාමරයේ උෂ්ණත්වය අපි කාමරයක් ගත්තොත් මේ වගේ. දැන් පවතින උෂ්ණත්වය කීයද? අපි නිකන් 20යි අංශක සෙන්ටිග්‍රේඩ් විතර ගමු පවතින උෂ්ණත්වය. මෙයාගේ තුෂාරාංකය 10යි අංශක සෙන්ටිග්‍රේඩ්. එහෙනම් දැන් මේ කාමරයේ අපි ඉස්සෙල්ලාම කරන්න ඕනනේ මේකේ අපි නිශ්චිත පරිමාවක් ගැන හිතා ගන්න ඕන නිසා අපි මේකේ ජනේල් දොරවල් වහන්න ඕනේ. අරලා තිබ්බොත් මොකද වෙන්නේ? එළියේ පරිසරයත් එක්ක හුවමාරු වෙලා අපි මේ කියන දේ වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම කාමරේ වහන්න. එහෙම නැත්නම් අපිට තියනවා කියලා හිතන්නකෝ නිකන් වීදුරු බඳුනක් හොඳයි. තියෙනවා 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී අසන්තෘප්ත වාෂ්පයක් තියෙනවා. හරි. දැන් අපි උෂ්ණත්වය අඩු කරගෙන යනවා. 10 වෙනකොට ඔන්න පේනවා තුෂාර තැම්පත් වෙනවා. රයිට්? අපිට පේනවා මේකේ බිත්ති. රයිට්? මේකේ බිත්ති වල පොඩි ජල පටලයක් වගේ එකක්. රයිට්? අපි ඒකට තමයි තුෂාර කියලා කියන්නේ. ඔන්න තුෂාර තැම්පත් වෙන්න පටන් ගන්නවා. පළවෙනි වතාවට තුෂාර තැම්පත් වෙන උෂ්ණත්වය ගත්තොත් ඒකට අපි කියනවා තුෂාරාංකය කියලා. ඊට පස්සේ අපි තවත් උෂ්ණත්වය අඩු කරගෙන යනවා. මේක 8යි අංශක සෙන්ටිග්‍රේඩ් 6යි අංශක සෙන්ටිග්‍රේඩ් වගේ අඩු කරගෙන යනකොට මේ තුෂාර දිගටම තියෙනවා. එහෙනම් 6 හරි 8 හරි තුෂාරාංකය කියන්න පුළුවන්ද? බැ. පළමු වතාවට සංතෘප්ත වෙන 10 කියන උෂ්ණත්වය තමයි තුෂාරාංකය වෙන්නේ. හරිද? හොඳයි. එහෙමනම් තුෂාරාංකය කියලා කියන්නේ දී ඇති පරිමාවකට තව ජල වාෂ්ප එකතු නොකොට එහි උෂ්ණත්වය අඩු කිරීම මගින් සංතෘප්ත කරන්න පුළුවන්. ඉතින් යම්කිසි ප්‍රදේශයක තුෂාරාංකය මැනගන්න අපිට අවශ්‍ය නම් උෂ්ණත්වයක් මේක නේද? මැනගන්න අපිට අවශ්‍ය නම් ඒකට පරීක්ෂණයක් කරන්න පුළුවන්. රයිට්? මෙතන තියෙන්නේ තුෂාරාංකය කියන එක පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය මත රඳා පවතී කියලා. මොකද දන්නවද? දැන් පරිසරයේ ගොඩාක් ජල වාෂ්ප තියෙනවා නම් තුෂාරාංකය කාමර උෂ්ණත්වයට වඩා අංශක කීපයක් පහළින් පවතිනවා. ජල වාෂ්ප ගොඩාක් තියෙනවා නම් අපි හිතුවොත් මෙහෙම පද්ධති දෙකක් අපි ගන්නවා. මේ දෙකම අසන්තෘප්තයි. අසම්. මේකත් අසම්. හැබැයි අසන්තෘප්ත වුණාට මේකේ තියෙන ජල වාෂ්ප යම් ප්‍රමාණයක්ද මේකේ ජල වාෂ්ප ඊට වඩා ගොඩක් තියෙනවා. හැබැයි අසන්තෘප්තයි. ගොඩක් තියෙනවා. ඔය වගේ. දැන් මේ දෙන්නම කාමර උෂ්ණත්වයේ තියෙන අපි තුන් 20යි අංශක සෙන්ටිග්‍රේඩ්. මෙයක් තියෙන 20යි අංශක සෙන්ටිග්‍රේඩ්. දැන් මේ පරිසර දෙකේ තුෂාරාංක එක හා සමානද? නෑ. තුෂාරාංක එක හා සමාන වෙන්නේ නෑ. තුෂාරාංකය කියලා කියන්නේ කාමර උෂ්ණත්වයට වඩා අඩු එකක්. ඇයි අපි එහෙම කියන්නේ? යම් පරිසරයක උෂ්ණත්වය අඩු කරගෙන යනකොට පළවෙනි වතාවට සංතෘප්ත වෙනවා කියන්නේ දැනට අපි ඉන්න වෙලාවේ සංතෘප්ත නැත්තම් දැන් අසන්තෘප්ත නම් තව උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. ඒ හින්දා කාමර උෂ්ණත්වයට වඩා අඩු තුෂාරාංකය. හරි. එතකොට
දැන් ජල වාෂ්ප ටිකක් තියෙන පරිසරයේද දැන් උෂ්ණත්වය අපි එක එක අඩු කරගෙන යනවා. මේ පරිසරයේ ජල වාෂ්ප ටිකයි තියෙන්නේ. මේ පරිසරයේ ජල වාෂ්ප ගොඩක් තියෙනවා. එහෙනම් කවුද ඉස්සල්ලාම සංතෘප්ත වෙන්නේ? මෙන්න මේ දෙවන සාම්පලය. මේක පළවෙනි සාම්පලය. දෙවන සාම්පලයේ තමයි ඉක්මනින්ම සංතෘප්ත වෙන්නේ. උෂ්ණත්වයේ අංශක කීපයකින් පල්ලෙහාට දානකොට 20 නම් තිබ්බේ 19 18 17 විතර කරනකොට ඔන්න අපිට පේනවා මේ බඳුනේ දික්තිය මත තුෂාර තැන්පත් වෙනවා. හැබැයි ජල වාෂ්ප අඩු ප්‍රදේශයක් ගත්තොත් නැත්නම් අඩු පරිමාවක් ගත්තොත් උෂ්ණත්වයේ ගොඩක් අඩු කරපුවාම තමයි මෙයා සංතෘප්තභාවයටපත් වෙන්නේ. එහෙනම් තුෂාරාංකය මෙයාගේ 20යි අපි තුමු 17 කියන අවස්ථාවේදී තුෂාරාංකය ඇති වුණා නම් මේ පරිසරයේ ඒක ගොඩක් අඩුයි. 10 විතර වෙනකන් අඩු කරද්දි විතරයි මේක සංතෘප්ත වෙනවා ඇත්තේ. හරි. එතන මේ විදිහට අපි බලුවොත් එහෙම පරිසරයේ වල සාමාන්‍යයෙන් අපේ ලංකාවේ බලුවොත් එහෙම රටේ විවිධ ස්ථානවල පරිසර තත්ත්ව වෙනස්. දැන් අපේ කඳුකරේ ගත්තොත් නුවරඑළිය වගේ ප්‍රදේශ ජලාශ ටිකක් අපි දැන නම් තියෙනවා ජලාශ කොත්මනේ ජලාශය එහෙම. හැබැයි කොළඹ වගේ මුහුදු ආසන්න පරිසරයක තියෙන විශේෂත්වය තමයි මුහුද කියන එක හරි විශාල ජලාශයක්. මුහුදෙන් හැම වෙලේම ජලය වාෂ්ප වෙලා යනවා. ඒ නිසා ඒ ප්‍රදේශ සංතෘප්ත වෙන්න ඉතා ආසන්නයි. ඒකනේ කොළඹදී අපිට හරි රස්නයක් දැනෙන්නේ. 10ක් දැනෙන්නේ. ජල වාෂ්ප ඉවත් වෙන්නේ නැති ප්‍රශ්නය නිසා තමයි 10ක් අපිට ඇති වෙන්නේ. ඉතින් කොළඹ පරිසරයේ ජල වාෂ්ප ගොඩාක් තියෙන නිසා කොළඹ පරිසරයේ තුෂාරාංකය කියන එක කාමර උෂ්ණත්වයට වඩා බොහොම ළඟයි. කාමර උෂ්ණත්වයට ඉතා කිට්ටුව තියෙනවා. හැබැයි නුවරඑළිය වගේ පරිසරවල ජල වාෂ්ප ගොඩක් අඩුයි නම් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා තුෂාරාංකය ගොඩක් පහළ තියෙනවා. right? එතකොට තුෂාරාංකය කියන එක පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මත රඳා පවතිනවා. ජල වාෂ්ප ගොඩක් වැඩි නම් තුෂාරාංකය කියන එක කාමර උෂ්ණත්වයට කිට්ටුයි. ජල වාෂ්ප ගොඩක් අඩුයි නම් තුෂාරාංකය කාමර උෂ්ණත්වයට වඩා ගොඩක් පල්ලෙහායින් පවතින්නේ. හැබැයි සමහර පරිසර තත්ත්ව යටතේ තුෂාරාංකය කාමර උෂ්ණත්වයට සමාන වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් තමයි අපි දකින්නේ සීතල කාලයට උදේක අපි එළියට යනකොට පිනි වැටලා තියෙනවා. පිනි කියන්නේ මොකක්ද? තුෂාර තැම්පත් වුණාම ගොඩාක් තුෂාර තැම්පත් වුණොත් එහෙම ඒවා එක මත එක තැම්පත් වීම නිසා ඔන්න දැන් ජල පටලයක් ජල බිඳු පිනි කියලා කියන්නේ ජලය නේද? අපි දන්නා නුවරඑළිය වගේ ප්‍රදේශවල අපේ ප්‍රදේශයේ වුණත් උදේට එළියට ගිහිල්ලා තනකොළ ගස් එහෙම නැත්නම් තියෙන ඔය මල් ගස් අතගාලා බලන්න. ඒවයි සමහර වෙලාවට තෙතමනේ තියෙනවා. ඒ තුෂාර තැම්පත් වෙලා මේ වෙනකොට එළියේ තුෂාර තැම්පත් වෙලා අවුව එහෙම පායන්න ඉස්සෙල්ලා. එහෙනම් ඒ වගේ අවස්ථාවක කාමර උෂ්ණත්වය සහ තුෂාරාංකය එකම උෂ්ණත්වය කියන්නේ මේ වෙනකොට තුෂාරාංකයට එළඹිලා. නේද? තුෂාරාංකයට එළඹිලා දවල් කාලේ රස්නේ රැ වෙනකොට සිසිල් වෙලා ඉර නැතුව පැය 12ක් විතර නැත්නම් රැ කාලේ රාත්‍රී කාලේ නේ තිබිලා උදේ වෙනකොට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙලා තුෂාරාංකයටත් වඩා නැත්නම් තුෂාරාංකේ පවතින්න පුළුවන්. හැබැයි තුෂාරාංකේ කාමර උෂ්ණත්වයට වඩා ඉහළට යන්න බෑ. ඒක විතරක් මතක තියාගන්න. right? තුෂාරාංකේ කාමර උෂ්ණත්වයට කිට්ටුව තියෙන්න පුළුවන්. පරිසරයේ ජල වාෂ්ප ගොඩක් තියෙනවා නම් එහෙමයි. තුෂාරාංකේ කාමර උෂ්ණත්වයට වඩා ගොඩක් පහළින් තියෙන්න පුළුවන්. පරිසරයේ ජල වාෂ්ප නැත්තම් එහෙමයි. තුෂාරාංකය කාමර උෂ්ණත්වයේම පවතින්න පුළුවන්. ඒ තමයි උෂ්ණත්වය අඩු වෙච්ච ජල වාෂ්ප සාමාන්‍යයෙන් තියෙන ප්‍රදේශයක උෂ්ණත්වය අඩු වුණොත් එහෙම නැති ප්‍රදේශයක උනා උෂ්ණත්වය ගොඩක් අඩු වුණොත්
අපිට මීදුම එහෙම දකින්න ලැබෙනවානේ. මොරෙලිය වගේ ප්‍රදේශවල සමහර කාලවල උදේට මීදුම දකින්න ලැබෙනවා. ඔය මීදුම ගැන තාපේ පාඩමට සම්බන්ධව අපෙන් ඇහුවොත් අහන්නේ මීදුම ඇතිවන්න හේතුව වෙන්නේ කාමර උෂ්ණත්වය සහ තුෂාරාංකයේ එකවර වෙන අවස්ථාව. එහෙම නැත්නම් තුෂාරාංකය කියන උෂ්ණත්වයයි කාමර උෂ්ණත්වයයි එකම වෙනකොට අපි එළිය ගිහින් බලනකොට මීදුම තියෙනවා. රයිට්, මීදුම අපිට දකින්න ලැබෙනවා. හොඳයි. ඔන්න තුෂාරාංකය පිළිබඳව අපි ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඊළඟට බලමු ඇයි අපිට තුෂාරාංකය මෙතෙන්දී වැදගත් වෙන්නේ කියලා. රයිට්, අපි බලමු තුෂාරාංකය හොයන පරීක්ෂණය කොහොමද කරන්නේ කියලා. පරීක්ෂණාගාරේ අපිට කරන්න තියෙන පරීක්ෂණයක් ගැන තමයි මේ කියන්නේ. හරි. එතන ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා බලමු. ඒකට අපිට අවශ්‍යයි සුමට බිත්ති සහිත උපදමන ලද කැලරිමීටරයක්. right? ඇයි අපි එහෙම කියන්නේ සුමට වෙන්න ඕනේ, උපදාලා තියෙන්න ඕනේ, නිකම්ම කැලරිමීටරයක් කියන්නේ නැතුව? දැන් මොකකාරී තාප හෝමාරුවේදී භාජනයක් හැටියට ඒක හදලා තියෙන ද්‍රව්‍ය හොඳින් දන්නවනම් තඹ වලින් නම් හදලා තියෙන්නේ. අපි තඹ වල විශිෂ්ට තාපධාරිතාවය දන්නවා. එතකොට මේ බඳුනේ ස්කන්ධය හොයාගත්තාම ඒකත් මොකද පරීක්ෂණයකදී බඳුනක් තාපේ උරා ගන්නවා. එහෙම නැත්නම් තාපේ පිට කරනවා. බඳුන උරාගත්ත තාපයක් ගණනය වලට අයත් කරගන්න සිද්ධ වෙනවා නේ. ගැටළු වලට එහෙම නැත්නම් පරීක්ෂණයේදී බඳුන ලබාගත්ත තාපේ එහෙම නැත්නම් බඳුන පිට කළ තාපය අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි විශිෂ්ට තාපධාරිතාවයේ දන්නා ද්‍රව්‍ය වලින් ස්කන්ධය මැනගන්න පුළුවන් විදිහේ බඳුන් පාවිච්චි කරන්නේ පරීක්ෂණ වලට. ඒවට අපි කියන නම තමයි කැලරිමීටර්. දැන් පාසල් පරීක්ෂණාගාරයේ තියෙන කැලරිමීටර් බැලුවොත් ඔයාලට මතක නම් කරලා තියෙනවා නම් පරීක්ෂණ ඒවා කළු වෙනවා. ඇයි ඒ? තඹ භාජන කුප ඔක්සයිඩ් බැඳෙනවා. ඒක උඩින් තව දූවිලි එහෙමත් බැඳෙනවා. ඒවා ඒකට අල්ලනවා, කළු පාට ගහනවා. හැබැයි අලුතෙන් අපි කැලරිමීටරයක් ගත් එකක් බැලුවොත් ඒක බොහොම තඹවල අර ලස්සන පාටක් තියෙනවානේ, රතු පාටට හුරු දිලිසෙන පාට නේද? තඹවල පාට. ඒතර තඹ අලුත් කැලරිමීටරයක් ගත්තොත් ඒක හරි ලස්සන පාටක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ලෝහ බඳුන් අරගෙන ඒවා අර කුණු බැඳිලා රළු වෙනවා කියලා අපි කියනවා. පෘෂ්ඨය පරාවර්තනය වෙන්නේ නැති. නමුත් අලුත් බඳුනක් ගත්තොත් ඒක හොඳ දිස්නයක් දෙනවා. එහෙම නැත්නම් පෘෂ්ඨය ගොඩක් සුමටයි. උපදාලා වගේ අපිට හැඟෙනවා. අපි මෙතනදී තුෂාර තැන්පත් වෙන එක තමයි පරීක්ෂා කරලා බලන්නේ. තුෂාර කියන්නේ ජල වාෂ්ප නෙවෙයිනේ, ජලය නෙවෙයිනේ. එතකොට අපි හරියට අර අපේ ෆෝන් එකේ සර්ෆේස් එකට ප්‍රස්වාස වාතය පිඹිනකොට පොඩි පටලයක් එන්නේ හැදෙන්නේ. අන්නේ පටලය වගේ බඳුනක බිත්තිය මත තුෂාර තැන්පත් වෙන අවස්ථාවක් තමයි ගන්න යන්නේ කැලරිමීටරයේ බිත්තිය මත. එහෙනම් කැලරිමීටරයේ හොඳින් උපවත්ව තියෙනවා නම් දිලිසෙනවා නම් පෘෂ්ඨය අන්න ඒකට තුෂාර තැන්පත් වෙනකොට ඒක මත අපිට හොඳින් දැක ගන්න පුළුවන්. එතකොට මේ බඳුන තෝරා ගැනීම ඒ තරම් වැදගත් වෙන හින්දා තමයි අපි මේ සෑහෙන වෙලාවක් දැන් මේ කැලරිමීටරයක් ගැන කියන්නේ. හරි. ඊට පස්සේ ඒකට අපිට අවශ්‍ය අනෙකුත් දේවල් තමයි ජලය, මන්තයක් අවශ්‍යයි, ලී පියනක් වගේ එකක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන කැලරිමීටරේ වහන්න. උෂ්ණත්වමානයක් අවශ්‍යයි, ගොඩක් සංවේදී උෂ්ණත්වමානයක් අංශක 0.5ක් විතරවත් මනින්න පුළුවන් වෙන්න ඕන. හරි, 0.5 මනින්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට අයිස් කැබලි කීපයක් අපිට අවශ්‍ය වෙනවා මේ පරීක්ෂණයට. ඒ වගේම කඩදාසි කෑල්ලක්, කඩදාසි තුඩක් කියලා එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කඩදාසි කෑල්ලක් නමලා පොඩි එජ් එකක් තුඩක් වගේ හැදෙන විදිහට නමලා ගන්න පුළුවන්. පරීක්ෂණයක අවශ්‍ය උපකරණ
නේද? උපකරණ සහ අවශ්‍ය ද්‍රව්‍ය කියන ඒවා අපි එකතු කරගත්තාම තමයි පරීක්ෂණය පටන් ගන්න පුළුවන්. විද්‍යාත්මක ක්‍රමවේදයේදී ඉස්සෙල්ලාම අපි අවශ්‍ය දේවල් ටික රැස් කර ගන්නවා. ඊළඟට උපකරණ කට්ටලයක් තියෙනවා නම් ඒක සකස් කර ගන්නවා. ඊළඟට ඒ පරීක්ෂණය නොනවත්වා අපේ අවශ්‍ය දේවල් ටික ලබා ගන්න ඕන එකබැර. මම අද ගත්තා මේක ඉතුරු ටික හෙට ඇවිල්ලා කරනවා කියලා එහෙම කරන පරීක්ෂණ සාර්ථක වෙන්නේ නැහැ. right? පරීක්ෂණය ඉවර කළාම තමයි යන්න වෙන්නේ. එතකොට පීරියඩ් දෙකක් තුනක් නම් තියෙන්නේ අපිට ඒ පරීක්ෂණයට ගැලපෙන කාලයක් තීරණය කරලා මෙන්න මේ වෙලාවට පටන් ගත්තොත් මේ වෙලාවට ඉවර කරන්න පුළුවන් කියලා තීරණය කළා තමයි පරීක්ෂණ කරන්න ඕනේ. හොඳයි. එහෙනම් මේ ටික එකතු කරගෙන පරිසරයේ කාමර උෂ්ණත්වයේදී අපේ පාසල් පරීක්ෂණාගාරයේ තුෂාරාංකය තමයි අපි හොයන්න යන්නේ. right? මොකද තනින් තනට තුෂාරාංකය වෙනස් වෙනවා. අපි ගෙදර තියෙන තුෂාරාංකය සමහර ඉස්කෝලේ ගියපුවාම එතන තියෙන තුෂාරාංකයට වඩා වෙනස්. එහෙමනම් මෙන්න පරීක්ෂණය කරන විදිය. ඔප දමපු කැලරි මීටරය අපි සාමාන්‍යයෙන් වියලි ලී කැබැල්ලක් වගේ එකක් මත තියනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපි තුමු උණුසුම් පෘෂ්ඨයක් මත එහෙම නැත්නම් සිසිල් පෘෂ්ඨයක් මත තිබ්බොත් මේකෙන් සන්නයනෙන් තාපය හානි වෙනවා. සන්නයනෙන් තාපය හානි වීම හෝ මේ බඳුනට තාපය ලැබීම වළක්වන්න ඕන හින්දා අපි වියලි ලී කැබැල්ලක් මත තමයි කැලරි මීටරය තියන්නේ. ඊළඟට ඒකට ජලය දානවා. ජලය දානකොට සාමාන්‍යයෙන් මේ වගේ මට්ටමකට ජලය දැම්මට කමක් නැහැ. මොකද මේකට අපි අයිස් කැබලි වගේ දෙයක් විතරයි එකතු කරන්නේ. හරි? ඊළඟට අපිට අවශ්‍ය වෙනවා උෂ්ණත්මානයක්. මේ වගේ උෂ්ණත්මානයක් අපි ගිල්ලනවා. මේකේ උෂ්ණත්වය දැනගන්න. ඊළඟට පරීක්ෂණය කරද්දී අපි මූලික වශයෙන් කරන ආකාරය මේකයි. මේකේ කාමර උෂ්ණත්වය අපිට දැන් බලා ගන්න පුළුවන් ජලය. ඊළඟට අපි ගොඩාක් විශාලත් නැති ගොඩාක් කුඩාත් නැති අයිස් කැබලි ටිකක් සකස් කර ගන්නවා. මෙන්න අයිස් කැබලි. ඊළඟට අපි කරන්නේ වරකට එකක් බැගින් මේකට අයිස් කැබලි දානවා. වරකට එකයි. ගොඩක් දාන්නේ නැහැ. ඒ වගේම දාන අයිස් කැබැල්ල දිය වෙනකම් මෙන්න මේ මන්තය මගින් මන්ත කරන්න ඕනේ. මන්තයක් තියෙනවා. ඒ මන්තෙන් අපි මේ අයිස් කැබැල්ල දිය වෙනකම් මන්ත කරනවා. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. අපි දුම් කාමර උෂ්ණත්වය 20 අංශක සෙන්ටිග්‍රේඩ් කියලා. ඉතින් අපිට මේක දකින්න ලැබෙනවා 19.5 වෙනවා ටික වෙලාවකින්. ඊළඟට 19 වෙනවා. right? අයිස් කෑල්ල දිය වෙලා ඉවරයි. අපි තව අයිස් කෑල්ලක් එකතු කරනවා. ඊළඟට 18 වෙනවා. right? අපි මේක දිහා හොඳින් බලාගෙන ඉන්නවා. මොකද්ද බලාගෙන ඉන්නේ? මේ පෘෂ්ඨය දිහා. මේ මොකද්ද? උපවත් පෘෂ්ඨය. එහෙම එකක් නේ අපි ගත්තේ. right? එහෙම කැලරි මීටරයක් ගත්තේ. එහෙම නැත්නම් අපි උපවත් කරනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපි උෂ්ණත්වය අඩු කරගෙන යනකොට අපිට පේනවා මේ පෘෂ්ඨයේ ටික දුර්වර්ණ වෙනවා. එහෙම නැත්නම් අරක උපවත් බව පොඩ්ඩක් නැති වෙලා යනවා. යාන්තමින් තුෂාරයට අන්පත් වෙනකොට. එහෙම වුණාද නැත්නම් මේ අපේ ඇස් වලට පොඩි මේ ඇස් නිකන් බොද වේගෙන එනවද? මහන්සියකට එහෙම වෙනවනේ නේද? කියලා හරියටම තේරුම් ගන්න කොහොමද? කඩදාසි තුඩා. කඩදාසියක් නමලා කඩදාසියකින් මෙන්න මෙහෙම තුඩක් හදා ගන්න පුළුවන් නේ. right? කඩදාසියකින් තුඩක් හදා ගන්න පුළුවන් ඔහොම. අන්න ඒ වගේ තුඩකින් අපිට පුළුවන් මේ පෘෂ්ඨයේ ඉරක් අඳින්න පුළුවන්ද? අඳින ඉර පේනවද කියලා පරීක්ෂා කරලා බලන්න. right? කඩදාසි තුඩකින් මේක ස්පර්ශ කරලා පොඩි ඉරක් අඳිනවා. ඒ ඉර පේනවද? පේන්නේ නැත්නම්
තාම තුෂාරාංකයට ඇවිල්ලා නැහැ. ඉතින් අපි තවත් අයිස් කෑල්ලක් දාලා ටික වෙලාවක් ඉඳලා ආයෙ ඉරක් ඇඳලා බලනවා. ඔන්න අපිට පේනවා ඉරක් වගේ එකක්. මෙහෙම ඉරක් පේනවා. ඉරි දෙක තුනක් කොහොම ඇන්නාම පේනවා මේ පෘෂ්ඨයේ මත. දැන් එහෙනම් මේ තමයි තුෂාරාංකය. ඒ වෙලාවේ උෂ්ණත්වය සටහන් කරගන්නවා. අපි හිතුවොත් 16.5යි කියලා අපිට පේනවා අංශක සෙන්ටිග්‍රේඩ්. θ1 කියලා අපි කියමු. ඕක සටහන් කරගන්න ඕනේ. ඔච්චරයි පරීක්ෂණයේදී කරන්න තියෙන්නේ. හැබැයි මේක වඩා දැන් 16.5 දීද හරියටම ඉර පේනුනේ නැත්තම් 16 දීද නැත්තම් 17 දීද කියලා අපිට හරියටම ෂුවර් නෑනේ. පේනවා වගේ කියලා හිතෙනවා. එහෙමනම් අපි කරන්න තියෙන්නේ තවත් අයිස් කැබලි දෙක තුනක්. දැන් මේක 16.5ට එනකොට ඔන්න තුෂාරාංකය වගේ පේනවා. අපි කරන්නේ මේක තවත් අයිස් කෑල්ලක් විතර දාලා එකක් විතර දාලා අයිස් එකතු කිරීම නතර කරනවා. ඒ වෙනකොට උෂ්ණත්වය අපි තුන් 15යි කියලා 15ක් විතර වෙනකන් අඩු වෙලා. දැන් අයිස් කෑල්ල එකතු කරන එක නතර කරලා තවදුරටත් මන්ත කරමින් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙතෙක් උෂ්ණත්වය බැස්ස මේ බඳුනේ උෂ්ණත්වය බැස්ස මේ බඳුනේ උෂ්ණත්වය දැන් අපි අයිස් එකතු කරන්නේ නැතිව මන්ත කරනකොට උෂ්ණත්වය ආයෙ වැඩි වෙනවා. එතකොට දැන් තුෂාර තැම්පත් වෙලා තියෙන්නේ 16.5න් පස්සේ 15 උෂ්ණත්වවලදී. හැබැයි අපි දැන් මේක මන්ත කර ඉන්නකොට ආපහු මේ බඳුන කාමර උෂ්ණත්වයට එන්න ඕනේනේ. right? බඳුන තාපය ලබාගෙන කාමර උෂ්ණත්වයට එනකොට 16.5 දී අපි දැක්කනම් තුෂාර තැම්පත් වුණා වගේ මේ උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට 16.5 වෙනකොට ඔන්න තුෂාර ඉවත් වීම පටන් ගන්නවා. හැබැයි අපිට සම්පූර්ණයෙන්ම තුෂාර ඉවත් වෙන්නේ 17යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී වගේ හිතෙනවා නම් තුෂාර තැම්පත් වෙනවා කියලා අපි ගත්තේ 16.5 දී. හැබැයි තුෂාර ඉවත් වෙනවා වගේ අපිට පේන්නේ 17 දී නම් කාමරයේ තුෂාරාංකය කියන්නේ මොකක්ද? තුෂාරාංකය හැටියට ගන්නේ මේ උෂ්ණත්ව දෙකේ මධ්‍ය අගය. θ1 ධන θ2 බෙදීම 2 කියන එක. එහෙම නැත්නම් මේක එකව කරලා බෙදුවොත් 16.7යි 5 වගේ අගයක් තමයි තුෂාරාංකය කියලා කියන්නේ. හරිද? එතකොට ඔය විදිහට තමයි පරීක්ෂණාගාරයේ තුෂාරාංකය හොයන්නේ. හරියට හොයන්නේ. දැන් ඔයාලට හිතෙනවා ඇති දැන් මේ පරීක්ෂණය කරන්න. right? ඔය තුෂාර බැඳෙනවා කියන එක ඔයාලා කවුරුත් කැමතිනේ කූල් ඩ්‍රින්ක්ස් බොන්න. කූල් ඩ්‍රින්ක් එකක් වීදුරුවකට දාලා වීදුරුවකට දැම්මොත් එහෙම ෆ්‍රිජ් එකෙන් අරගත්ත කොකා කෝලා හරි ස්ප්‍රයිට් හරි මොනවා හරි දෙයක් මොකක්ද අපිට දකින්න ලැබෙන්නේ? ටික වෙලාවකින් දකින්න ලැබෙනවා මේ වීදුරුවේ ජල වාෂ්ප තැම්පත් වෙනවා. මොනවද ඒ තැම්පත් වෙන්නේ? ඒ වීදුරුවට දැම්ම ස්ප්‍රයිට් ටික වාෂ්ප වෙලා ආවිල්ලා මේකේ තැම්පත් වෙනවද? පිටින් තැම්පත් වෙන්නේ නෑ. එහෙනම් දැන් අපි ජල වාෂ්ප ගැන පරිසරයේ තියෙන ජල වාෂ්ප ගැන ඉගෙනගත්ත දරුවෝ හැටියට අපි දන්නවා දැන් මේ තැම්පත් වෙන්නේ මොනවද? මේ පරිසරයේ තියෙන ජල වාෂ්ප තමයි ඒක වටේ තැම්පත් වෙන්නේ. අපි හිතුවොත් ඒක අපිට බොන්න අමතක වෙලා ටික වෙලාවක් තිබුණා කියලා පැයක් දෙකක්. හරි. ඒතර ටික වෙලාවකින් ගිහින් බලනකොට අරකේ වතුර බේරෙනවා. ඒ කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ගොඩාක් තියෙන බව අපිට පේනවා. එතන මේ මේසේ ළඟ නේද වතුර බින්දු දැක්කිරිලා තියෙනවා. ඒ තැම්පත් වෙච්ච තුෂාරය. ඉතින් කාට හරි හිතෙනවනේ මේකට ඇයි කැලරි මීටරයක් ගන්නෙ? බීකරයක් ගන්නවා. right? වීදුරු බඳුනක් කරා ඒකට ආයේ මේ ජලය දාලා අයිස් කැබලි දාන්නේ මොකටද? අපි මේ අයිස් ටිකක් දානවා. එහෙම දීලා තියනවා ළමයි පිළිතුරු හැටියට විභාගවලදී. අපි ඒ කියන්නේ ඕක තමයි මතක. බඳුනකට අයිස් ටිකක් දාපුවාම ඉක්මනින් තුෂාර තැම්පත් වෙනවා. හැබැයි ඒක පරීක්ෂණාත්මකව කරන්න පුළුවන්ද?
කොහොමද අයිස් වලදී උෂ්ණත්වය ලබා ගන්න? ඇතුලේ තියෙන අයිස් කෑලිනේ උෂ්ණත්වමානයක් කියලා බැලුවොත් ඒ අයිස් කැබලි වල උෂ්ණත්වය තමයි අපිට බලා ගන්න පුළුවන්. රයිට්, අයිස් කැබලි වල උෂ්ණත්වය පේන්නේ. තුෂාර තැම්පත් වෙන උෂ්ණත්වය ගන්න පුළුවන් දෙයකින්. හිතෙනවා තුෂාර තැම්පත් වෙනකොට ටක් ගාලා උෂ්ණත්වය ගන්නවා. කොහොමද ගන්නෙ? අයිස් කැබලි වල උෂ්ණත්වය විතරයි අපිට ලැබෙන්නේ. නේද? එතකොට මේ වගේ ජලය දාලා ජලයේ උෂ්ණත්වය අඩු කරලා අපි පරීක්ෂණය කරන්න. අනිත් එක තමයි වීදුරු බඳුනක් අපිට අරගෙන කවුරු හරි කිව්වොත් වීදුරු බඳුනකට ජලය දාලා අයිස් කැබලි දාලා මේ පරීක්ෂණය කරනවා කියලා කැලරි මීටරයක් වෙනුවට ඇයි අපි කැලරි මීටරයක් ඒකට පාවිච්චි කරන්නේ? ඇත්තටම බලන්න මේකේ උෂ්ණත්වය මනින්නේ අපි මෙන්න මේ උෂ්ණත්වමානය අවට. හැබැයි තුෂාරාංකයේ තියෙන්නේ මෙන්න මේ පරිසරයේ හෙවත් පිටෙන් දෙයක් නෙවෙයි අපි හොයන්න යන්නේ. එතකොට කොහොමද අපි කියන්නේ ජලය කියන එක තුල උෂ්ණත්වය පරිසරයේ උෂ්ණත්වයට සමානයි කියලා. අපි එහෙම කියන්නේ හොඳින් අපි මන්ත කරනවා. සහ මෙතන තියෙන්නේ ලෝහ බඳුනක්. මේ කැලරි මීටරේ කියලා කියන්නේ ලෝහ බඳුනක්. තඹ කියන ලෝහයෙන් හදලා තියෙන්නේ. තඹ කියන්නේ හොඳ තාප සන්නායක ද්‍රව්‍යයක්. එතකොට මේ ඇතුලේ සහ එළියේ උෂ්ණත්ව වෙනසක් තියෙන්න බෑ. හොඳ තාප සන්නායක ද්‍රව්‍යයක් පාවිච්චි කරවුවොත්. පෝසිලෙන් කෝප් එක තේ එකක් දුන්නොත් අඬුවක් නැත. උඩින් අල්ලගෙන බොන්න පුළුවන්. මොකද උඩ හරියේ. ඒ කියන්නේ තේ එක තියෙන්නේ යට නම් උඩ හරියේ උෂ්ණත්වය ගොඩක් අඩුයි. අල්ලන්න පුළුවන් උෂ්ණත්වයක තියෙන්නේ. හැබැයි තඹ බඳුනක් වුණොත් ඇතුළේ තියෙන ද්‍රවයේ උෂ්ණත්වයම තමයි තඹ බඳුනේ උෂ්ණත්වය වෙන්නේ. අන්න ඒකෙන් අපිට තේරෙනවා ඒ වගේ අවස්ථාවක එළියේ උෂ්ණත්වය සහ ඇතුළේ උෂ්ණත්වය කියලා වෙනසක් නැහැ. එහෙනම් මේකෙදි තඹ වාදින කැලරි මීටරයක්ම භාවිතා කරන්න ඕනෙන්නේ අන්න ඒ හේතුව නිසා. ඉතින් හොඳින් අපි මන්ත කරනවා ජලයේ උෂ්ණත්වය තමයි ලබා ගන්නෙ. නමුත් අපි දන්නවා ලෝහ බඳුනක් හින්දා එළියේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වය එක හා සමානයි. හරි. ඉතින් ඔන්න විදියට යම් පරිසරයක තුෂාරාංකය අපිට හොයාගන්න පුළුවන්. මම දැන් මේක නිකන් විස්තරයක් කිව්වේ. ඔයාලා මේ පරීක්ෂණය බලන්න ඒකේ වාදය, ඒ වගේම ක්‍රමය, ඒ වගේම පරීක්ෂණය සම්බන්ධ වැදගත් දේවල් නේ. එතකොට දැන් නම් අපි මාස් පාවිච්චි කරනවානේ. නේද? මුව ආවරණ කියනවා පාවිච්චි කරනවා. නමුත් ඉස්සර කාලේ එහෙම පාවිච්චි කරන්නේ නැතිව ළමයි right මෙන්න මේ කැලරි මීටරේ පෘෂ්ඨය දිහා බලාගෙන ඉන්නේ කොහොමද? මුණ කට ලං කරලා තමයි බලා ඉන්නේ. නේද? මේ අතර පරතරය සෙන්ටිමීටර් 7-8ක් වෙනකන් අපි මේකට ලං වෙලා බලනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ප්‍රශ්වාස වාතයේ තියෙන ජල වාෂ්පات මේ මත තැම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උණුසුම් වාතයේ මෙහෙම යනකොට මෙතන තැම්පත් වෙන්න තියෙන ජල වාෂ්ප ටික ඉවත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා කියන දෙයක් තමයි මේ අපේ මූණ සහ මේ කැලරි මීටරේ අතර වීදුරු කෑල්ල වීදුරු ආවරණයක් තියාගන්න කියලා කියනවා. මෙන්න මේ වගේ ඒකලා ඒ වීදුරුවෙන් බලලා මේ පරීක්ෂණය කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් මේකට යම් යම් බාධාවක් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් නම් අපි ඉතින් මාස් දාගෙන ඉන්නේ නේද? මාස් 2-3ක් විතර දාගෙන මේක බැලුවහම කිසි අවුලක් නැහැ. ළඟටම වෙලා බලන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය වගේ පරිසරයේ තුෂාරාංකය හෙවත් කාමරයක තුෂාරාංකය කියන උෂ්ණත්වය අපිට හොයාගන්න පුළුවන්. පළවෙනි වතාවට ජල වාෂ්ප තැම්පත් වෙන උෂ්ණත්වය කියලා ඒක තමයි මේ පරීක්ෂණයේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊළඟට වැදගත්ම දේ තමයි ඇයි අපි තුෂාරාංකය කියන එක ගන්න කියන එක. හරි. ඇයි අපි තුෂාරාංකය හොයන්න යන්නේ? තුෂාරාංකය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය අතර සම්බන්ධය. right? පරිසරයේ යම් උෂ්ණත්වයකදී පවතින ජල වාෂ්ප පීඩනය. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව නේද ඔයාලට සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න
විවිධ සමීකරණ තියෙනවා. ඒ අතරින් මෙන්න මේක වාෂ්ප පීඩනය බෙදීම සංතෘප්ත වාෂ්ප පීඩනය වරක් 100 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දිත් අපි ඒක තමයි ගන්නෙ. එතන P නෝට් කියලා කියන්නේ මොකද්ද? සංතෘප්ත ජල වාෂ්ප පීඩනය සංජාවාපි කියලා අපි කියනවා. ඒකට සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. දැන් ඒක උෂ්ණත්වයේ මත රඳා පවතින දෙයක්. අපි හිතුවොත් 20යි අංශක සෙන්ටිග්‍රේඩ් වලදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය හොයාගන්න ඕන නම් මොකද මම කරන්නේ? මට පුළුවන් දත්ත පොතක් බලන්න 20 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කීයද කියලා. එහෙම නැත්නම් මට පුළුවන් ප්‍රස්ථාරයක් හොයාගන්න උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඒකෙන් මට පුළුවන් 20 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය හොයන්න. ඒතර ඒක පොතේ වැඩක්. නේ අපිට පරීක්ෂණයක් කරන්න තියෙනවා නම් පොතෙන් බලලා හරි ලේසිනේ. පොතෙන් බලලා පරීක්ෂණ කරන එක නේද? හරි. ඒතර ඒ වගේ වැඩක් තමයි මේක ගණනේ අපිටම පරිසරයේ අපිට මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න තියෙනවා. සංතෘප්ත ජල වාෂ්ප පීඩනය ඕනයි ටක් ගාලා අපි පොතකින් ඒක බලලා ගන්නවා. බගුවකින් බලලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පවතින ජල වාෂ්ප පීඩනය හොයාගන්න එක නේ. මේකට එකක් හොයාගන්න එක ප්‍රශ්නයක් නේ. මේකත් පොතෙන් බලලා දාගන්න පුළුවන් නම් හරි ලේසි. ඒ කියන්නේ P වල අගය ඒ වගේ දත්ත පොතකින් ගන්න විදිහක් තමයි අපි මේ හොයන්නේ. හොඳයි. පරිසරයේ යම් උෂ්ණත්වයකදී පවතින ජල වාෂ්ප පීඩනය P කියලා කියන්නේ නැතිව P θ කියලා අපි කියනවා. මොකද උෂ්ණත්වයට සම්බන්ධ කරලා. මෙන්න මේ P θ කියන එක තුෂාර අංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනයට ඒ කියන්නේ P නෝට් අගයක් P නෝට් තුෂාර කියලා අපි කියනවා බොහෝ සෙයින් සමාන වේ. මෙන්න මේක තමයි අපිට යොදා ගන්න තියෙන්නේ. මේකට හේතුව වන්නේ තුෂාරාංකය anu කාමර උෂ්ණත්වයට ආසන්න අංශක කීපයක් අඩු උෂ්ණත්වයක් වෙන බැවින්. එහෙනම් P නෝට් කියන එක පොතකින් බලන්න පුළුවන්. P නෝට් θ කියලා අපි කියමු ඒකට කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. මෙතන තියෙන්නේ P θ. හැබැයි අපි P θ කියන අගය P නෝට් තුෂාර කියන එකට සමානයි කියලායි මේ කියන්නේ. ඒ කියන්නේ P θ කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේදී පවතින ජල වාෂ්ප පීඩනය. ඒ කාමරයට අදාළ තුෂාරාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනයට සමානයි. සංතෘප්ත ජල වාෂ්ප පීඩන කියන ඒවා අපිට හැම වෙලේම දත්ත පොතකින් ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න දැන් අපි සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා වෙනත් සමීකරණයක් කියන්න යනවා. right? සාපේක්ෂ ආර්ද්‍රතාවය ගණනය කරන්න තවත් සමීකරණයක් අපිට ලැබෙනවා. ඒ තමයි මෙන්න මේක. මම මෙතන ලියන්නම්. දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න අපිට තියෙන පීඩන සමීකරණය ගත්තොත් RH කියන එක මම කියනවා P θ බෙදීම R naught θ වරක් 100 කියලා. මේ තමයි කාමර උෂ්ණත්වයේදී පවතින ජල වාෂ්ප පීඩනය. මෙතන R නෙවෙයි නේද? P වෙන්න ඕන. කාමර උෂ්ණත්වයේදී පවතින ජල වාෂ්ප පීඩනය බෙදන්න කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය බරක් 100. දැන් කලින්ට වඩා වෙනස මේක මම P θ කියලා දාලා තියෙනවා කාමර උෂ්ණත්වයේදී. නමුත් අපි දැන් කිව්වා මෙන්න මේක. ඒ තමයි P θ කාමර උෂ්ණත්වයේදී පවතින ජල වාෂ්ප පීඩනය සමාන වෙනවලු තුෂාරාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනයට. බැවින් අපිට පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න මෙන්න මේ සමීකරණයේදී. ඒ තමයි P නෝට් තුෂාර බෙදීම P නෝට්
තීටා කියන එක මම කාමර කියලා ලියන්නම්. තීටා කියලා කියන්නේ කාමර උෂ්ණත්වය වරක් 100. මෙන්න මේක තමයි අවසානයේ ඉතාමත් පහසුවෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න අපිට තියෙන සමීකරණය. බලන්න මොනවද මේකේ P0 තුෂාර කියලා කියන්නේ තුෂාර අංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. P0 කාමර කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. මේ දෙක දන්නවා නම් අපිට RH හොයන්න පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේ දෙක කොහොමද ගන්නෙ? අර පොතේ වැඩක් වෙලා තියෙනවා. right? පොතේ වැඩේ තමයි යම් උෂ්ණත්වයක් තියෙනවා ඒකෙදි සංතෘප්ත ජල වාෂ්ප පීඩනය අපිට ඕනේ. පොත්වල තියෙනවා ඕන තරම්. එහෙම නැත්නම් බදු සංතෘප්ත වාෂ්ප පීඩනය මැනලා උෂ්ණත්වයේ ඉදිරියේ සංතෘප්ත වාෂ්ප පීඩනය එක්ක ප්‍රස්ථාරගත කරලා එහෙම නැත්නම් වගුගත කරලා අපිට තියෙනවා. ඒ වයින් අපි කියවා ගන්නවා මේ දෙකම දැන් කියවා ගන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පොතේ වැඩක් බවට පත් වුණා. තුෂාරාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය හොයා ගන්නවා. කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය හොයා ගන්නවා. CM වැඩි ගන්නවා. එතකොට එහෙනම් මොනවද අපි කරන්න ඕනේ? කාමර උෂ්ණත්වයේ කීයද කියලා හොයා ගන්න ඕනේ. ඒකට උෂ්ණත්ව මානයක් ඕනේ. නිකන් තියෙන උෂ්ණත්ව මානයකින් කාමර උෂ්ණත්වය ගන්නවා. කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය හොයා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපිට වැදගත් දේ තමයි තුෂාර අංකය කියන එක. අන්න ඒක තමයි පරීක්ෂණයක් හැටියට සාපේක්ෂ ආර්ද්‍රතාවයේ සෙවීමේ පරීක්ෂණය කියන එක ලඝු වෙනවා තුෂාරාංකය හොයන පරීක්ෂණයක් බවට පත් වෙනවා. මොකද තුෂාරාංකය හොයාගත්තට පස්සේ ඊළඟට තියෙන පොතේ වැඩක්. පොතේ වැඩක් කියන්නේ පොතින් බලලා අපි කියන දෙයක්. එහෙමනම් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ හොයන්න තමයි අපි තුෂාරාංකය හෙවීමේ පරීක්ෂණය කරන්නේ. එතකොට පරිසරයේ තියෙන තුෂාරාංකය හොයාගන්න ඕන නම් ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ? අපිට කියනවා මෙහෙම ශිෂ්‍යෙක් හිතනවා පරීක්ෂණාගාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. එතකොට අපි දන්නා සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම වලින් ඇවිල්ලා ප්‍රායෝගිකව අපිට කොහොමද ඒ වැඩේ කරන්නේ? එම්බෙඩින් M0 කොහොමද ගන්න බෑනේ මනින්න ස්කන්ධ පීඩන මනින්නත් අමාරුයි. හැබැයි තුෂාරාංකය මැනගත්තා නම් හරි ලේසි. තුෂාරාංකය මනින හරි ලේසි පරීක්ෂණයක් ගැනයි අපි කතා කරන්නේ. අපිට ඕනන්නේ මොනවද? උපදමපු කැලරි මීටරයක්, අයිස් කැබලි කීපයක්, යන්නේ ටිකක්. නේද? උෂ්ණත්ව මානයක් ඕනේ. ඒව ටික පරීක්ෂණාගාරේ තියෙන හින්දා ඔන්න අපි පරීක්ෂණයක් කරලා තුෂාරාංකය හොයා ගන්නවා. තුෂාරාංකයේදී ඒ තුෂාරාංකයේ කාමර උෂ්ණත්වය ලියා ගන්නවා 20යි. තුෂාරාංකය අපි පරීක්ෂණාත්මක වෙනවා 16.75. 16.5 කියන්නකෝ. 16.5 කියලා. දැන් මොකද කරන්නේ? පොතක් හොයා ගන්න ඕනේ. දැන් ඉන්ටර්නෙට් තියෙන හින්දා එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. අපි බලනවා ඒකේ ගහලා saturation vapor pressures එහෙම නැත්නම් variation of saturation vapor pressure with temperature කියලා සර්ච් එකක් කරවුවොත් අපිට එක්කෝ ප්‍රස්ථාර ලැබෙයි එක්කෝ මේ වගු ලැබෙයි උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත වාෂ්ප පීඩනය වෙනස් වෙන ආකාරය අගයන් අන්න ඒකේ බලනවා කාමර උෂ්ණත්වයේ 20 දී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද කියලා අපිට අගයක් ලැබෙයි. තුෂාරාංකය අපි හොයා ගන්නවා 16.5යි කියලා. එතකොට බලනවා 16.5 දී සංතෘප්ත වාෂ්ප පීඩනය කීයද කියලා. මේ දෙක අතර අනුපාතය CM වැඩි කරපුවාම තුෂාරාංකය අපිට ලැබෙනවා. එහෙමනම් බලන්න අපිට කොයි වගේ උදාහරණද ලැබෙන්නේ කියලා. මෙතන පිටිපස්සේ තියෙන උදාහරණයක්. කාමර උෂ්ණත්වයේ 25යි අංශක සෙන්ටිග්‍රේඩ් බවද ඒක පරීක්ෂණාත්මකව හොයාගන්න ඕන දෙයක්. එවිට වාෂ්ප පීඩනය 24යි දශමික සෙන්ටිමීටරද වේ. කාමරයේ තුෂාරාංකය 20 නම් 20 දී වාෂ්ප පීඩනය P0 තුෂාර යනු බොහෝ ආසන්න ආගයන් බව පෙන්වන්න පුළුවන්. right? ඉතින් ඒකට මේ පොඩි ගණනයක් කරලා තියෙන්නේ කාමර උෂ්ණත්වයේදී පවතින ජල වාෂ්ප පීඩනයයි
තුෂාරාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනයයි සමානයි කියලා තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. right? ඒක බොහෝ ආසන්නව සමානයි කියලායි අපි සාමාන්‍යයෙන් ගන්න. ඉතින් ඒක ඇත්තටම අවශ්‍ය දෙයක් නෙවෙයි. මට ඕරන්නේ උදාහරණයක් කරන්න. එතකොට මේ අර්ථ දැක්වීම බලන්නකෝ. තුෂාර අංකය ඇසුරෙන් සාපේක්ෂ ආර්ද්‍රතාවය වෙනකොට මේ අර්ථ දැක්වීම තමයි අපි පාවිච්චි කරන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා ගණනය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් සමීකරණ අපි සමරි එකක් ගත්තොත් RH කියන්නේ m බෙදීම m0 වරක් 100 කියලා අපි කිව්වා. ඒක එකක්. ආයේ කිව්වා RH කියලා කියන්නේ p බෙදීම p0 වරක් 100 කියලා තව එකක් ලිව්වා. ආයේ කිව්වා RH කියලා කියන්නේ ρ බෙදීම ρ0 වරක් 100 කියලා ගන්න පුළුවන් කියලා එකක් කිව්වා. ආයේ RH කියලා කියන්නේ p0 තුෂාර බෙදීම p0 කාමර වරක් 100 කියලා එකක් කිව්වා. බලන්න සාපේක්ෂ ආර්ද්‍රතාවයේ අර්ථ දැක්වීම වල සමීකරණ හතරක් තියෙනවා. නැත්නම් ඔයාලට ලියන්න පුළුවන් RH කියලා කියන්නේ තුෂාර අංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය සංජාවාපී කියලා ලියන්න පුළුවන්. ඒක ලිව්වහම දන්නවා මේ අපි ලියන්නේ සංතෘප්ත ජල වාෂ්ප පීඩනය කියලා. නැත්නම් දිගට ලියන්නෙත් නැහැ. ඊළඟට තියෙනවා බෙදන්න ඕනේ කාමර උෂ්ණත්වයේදී සංජාවාපී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය වරක් 100. 100 නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. රයිට් සාපේක්ෂ ආර්ද්‍රතාවය හැම වෙලේම ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරන නිසා. හරි. එහෙමනම් මේ සමීකරණයයි අපි ඒ පරීක්ෂණයේදී අදාළ සමීකරණය ලියන්න වෙන මොනවා ලිව්වත් ලකුණු දෙන්නේ නැහැ. නේද? තුෂාරාංකේ හොයන පරීක්ෂණය ගැන කතා කළා. යටින් ආනාන සාපේක්ෂ ආර්ද්‍රතාවයට අර්ථ දැක්වීමක් සමීකරණයක් අපි මේ මූලික සමීකරණය ලිව්වට වැඩක් නැහැ. ලකුණු දෙන්නේ නැහැ. මේක ලිව්වොත් තමයි ලකුණු දෙන්නේ. එතකොට ඒ තැනේදී ඉතින් දරුවන්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ අහන ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන උත්තරේ මොකද්ද? ඒතර අදාළ සමීකරණය යොදා ගන්න වෙන සාපේක්ෂ ආර්ද්‍රතාවය සඳහා දැන් සමීකරණ කීපයක්ම තියෙන හින්දා. හොඳයි. ඒකට සම්බන්ධ උදාහරණයක් මෙතන කියනවා. යම් ප්‍රදේශයක උෂ්ණත්වය 25 බවත් තුෂාර අංකය 22 බවත් සොයා ගන්නා ලදී. සොයාගන්නේ කොහොමද? පරීක්ෂණයක් කරලා. ඊළඟට පොතක් අපිට තියෙනවා පරීක්ෂණාගාරෙත් මේවා තියෙනවා. 25 දී සහ 22 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩන පිළිවෙලින් 36යි රසදිය සෙන්ටිමීටර් සහ 28යි රසදිය සෙන්ටිමීටර් වේ නම් කාමරයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න. එහෙනම් අපි බලනවා මොනවද අපිට දීලා තියෙන උෂ්ණත්ව දෙක. තුෂාරාංකය 22යි. කාමර උෂ්ණත්වය 25යි. 22 දී සහ 25 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩන තියෙනවා නම් අපිට පුළුවන් RH සඳහා සමීකරණයක් ලියන්න. RH සඳහා ලියන සමීකරණය තමයි 22 කියන්නේ තුෂාර අංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. මේක ඕනනම් P0 තුෂාර කියලා ලියන්න පුළුවන් මුල්ම සමීකරණය ලියද්දී. මේක ඕනනම් P0 කාමර කියලා කියන්න පුළුවන් මුල්ම සමීකරණය අපි ලියද්දී. දෙවනුව තුෂාරාංකය කියන්නේ 22 නිසා P0 22 බෙදීම කාමර උෂ්ණත්වය කියන්නේ 25 නිසා P0 25 වරක් 100 කියලා ලියන්න පුළුවන්. ඊළඟට ඒකට අදාළව අපිට දීලා තියෙන දේවල් ගන්න ඕනේ. P0 22 කියන්නේ තුෂාරාංකයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. P0 25 කියන්නේ කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය. අපිට කියනවා 25 දී 36යි කියලා. එහෙනම් 36 තමයි මෙතනට එන්නේ HgCm. ඊළඟට තියෙන 22 දී 28යි කියලා. උෂ්ණත්වය අඩු වෙනකොට වාෂ්ප පීඩනය අඩු වෙන්න ඕනේනේ. අපිට ඔන්න ගණනය කරන්න පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. මේ තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ප්‍රස්ථාර. උෂ්ණත්වය අඩු කරගෙන යනකොට කියලා හිතන්නකෝ අසන්තෘප්තව තිබ්බ වාෂ්පයක් සංතෘප්ත වෙනවා. ඒක තමයි තුෂාරාංකයේ අර්ථ දැක්වීම.
right තුෂාරාංකය කියන උෂ්ණත්වය දක්වා සිසිල් කරනකොට අපේ බඳුනක තියෙන වාෂ්පයක් අසන්තෘප්ත තත්වයෙන් සංතෘප්ත බවට පත් වෙනවා. එතකොට අසන්තෘප්ත වාෂ්පයක සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන ගුණය බැලුවොත් උෂ්ණත්වය වැඩි වෙනකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය මෙහෙම අඩු වෙලා යනවා. හැබැයි තුෂාරාංකයට එළඹුණාට පස්සේ ඒ බඳුන සංතෘප්ත නිසා එතනින් පස්සේ මේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ නියතයක් ඒක 100 කියන වටිනාකම අපිට ලැබෙනවා. ඒ තමයි RH. දැන් මේක වක්‍රයේ කොහොමද අඩු වෙන්නේ උත්තල විදියටද අවතල විදියට ඒක එච්චර ගණන් ගන්න එපා. අඩු වෙලා යනවා කියලා දන්නවා නම් එච්චරයි. ඒ වගේම නිරපේක්ෂ ආර්ද්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලාත් අපි බලන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක මෙතන තියෙනවා ප්‍රස්ථාරය. right? ප්‍රස්ථාරය තියෙනවා. ඒකෙන් අපිට පේනවා අපි දැන් තුෂාරාංකය θ තුෂාර කියලා මෙතන ගන්නවා. ඊළඟට බලනවා තුෂාරාංකයට වඩා අඩු නම් උෂ්ණත්වය මොන වාෂ්පයක්ද මෙතන තියෙන්නේ? සංතෘප්ත වාෂ්පයක්. සම් කියලා ලියමු. තුෂාරාංකයට වඩා වැඩි නම් අපිට වාදනයක් තුල තියෙන්නේ අසන්තෘප්ත වාෂ්පයක් හෙවත් අසං. ඔන්න තුෂාරාංකයේ සීමාව. නිරපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ යම් පරිසරයක නැත්නම් යම් පරිමාවක තියෙන ඒකක පරිමාණු තියෙන ජල වාෂ්ප ස්කන්ධය. අසන්තෘප්ත නම් ඒක නියතයක්. right? අසන්තෘප්ත නම් සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය කියන එක නියතයක්. ඒකට එකතු වෙන්නවත් අඩු වෙන්නවත් බෑ. එහෙනම් බලන්න මේකේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේදී සංතෘප්ත කොටසේ තිබ්බ තිරස් රේඛාව වගේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ ප්‍රස්ථාරයේ අසන්තෘප්ත ජල වාෂ්ප ස්කන්ධය කියන එක නියතයක්. හැබැයි සංතෘප්ත වුණාට පස්සේ උෂ්ණත්වය අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒකක පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධයේ ක්‍රමයෙන් අඩු වෙලා යනවා. හේතුව තමයි උෂ්ණත්වය අඩු කරද්දී ඒවා බිත්තිවල තැම්පත් වෙනවා කියලා අපි දකිනවා නේද? ඒ කියන්නේ මෙයාලගේ ශක්තිය අඩු වෙනවා. චාලක ශක්තිය අඩු වෙලා වාෂ්ප ලෙස යාලට ඉන්න බැරි වෙනවා. එතකොට වෙන්නේ සමහර අය එහෙම ඉන්න බැරි අයගෙන් සමහර අය ඉස්සල්ලාම කඩා වැටෙනවා. සමහර අය කඩා වැටෙනවා. සමහර අයට ඉන්න පුළුවන් අල්ලගෙන. ජල වාෂ්ප උෂ්ණත්වය අඩු වෙනකොට සමහර අයට වාෂ්ප ලෙස ඉන්න බැරුව එයාලා ඔය බිත්ති වලට කඩා වැටෙනවා. තුෂාර තැම්පත් වෙනවා කියන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ උෂ්ණත්වය අඩු කරගෙනකොට තුෂාරාංකය දක්වා නියතව තිබුණත් ඊට පස්සේ මේ විදිහට අඩු වෙලා යනවා. ඔය ප්‍රස්ථාර දෙක පිළිබඳවත් දැනගෙන තියෙන්න ඕනේ. බොහොම ස්තුතියි හැම දිනාටම.